දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අපිට තවත් සෙනසුරාදාවක් ඉතින් මේ රටේ පවතින ලෝකේ පවතින தත්ත්ව නිසා අපිට හැම සෙනසුරාදාවක්ම දැන් ධර්ම සාකච්ඡාව පවත්වා ගන්න ලැබිලා තියෙනවා. ඒක ඉස්සර අපිට හම්බෙච්ච නැති අවස්ථාවක් සත්‍යයන්තවල බොහෝ විට අපි විසිරලා ගත කරේ. ඉතින් අදත් අපි වෙනද සම්මත කරගත්ත ඒ චාරිත්‍ර හැටිමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකදී පළවෙනි විනාඩි ස්වල්පේ අපි යෝගාශ්‍රම කතිකාවත මම අද තියෙන අපිට දෙවෙනි කොටස ඒ කියවලා ඊට පස්සේ අපි සංගීත සූත්‍රය අනුව ඉදිරියට යනවා. දවසේ මාතෘකාව ලබා ගන්නට අතික නිපාතේ. ඉතින් මේ දෙකටම අපිට උදව් කරන 13 කුටියේ අදත් 13 කුටිය අපවත් වෙලා නැහැ. හොඳට නිරුපද්‍රිත වැඩ ඉන්නවා. ඉතින් අපි ඉල්ලා ඉන්නවා 13 කුටියේ මේ ඉලක්කම නරක වුණාට අපිට වැඩේ අර දෙන්න කියලා ආදී තින් බොහොම හොඳ දවසක් සෙනසුරදා වුණාට මේ අපි ව්‍යවස්ථාවෙන් පටන් ගමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. සිතේ පරිවර්තනය ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුං චේව නිසීදිතුං වත්තෝස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්තාය ලෝලතාය යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු අමදමින්ද ගඳදුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසි ලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධීකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ භන්තේවං න රාජානෝ මුත්තාමණි විභූසිතා යථා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණයේ මෙමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්ත කිලමතහනු යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසි ලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදී ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. න භික්කවේ කේනජි පරියායේන ජාත රූප රජතන් සාදී තබ්බං යයි වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අර මුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මිහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය.
එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත අරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට අකීකරුවන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට ඔහුගේ වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. ඒක අපේ සම්ප්‍රදායනුකූලව අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡා ආරම්භයේ වශයෙන් සටහන් කරනවා. ඊට පස්සේ අපි යනවා දවසට අදාළ මාතෘකා ලබා ගැනීම සඳහා සාරවත්ඥ දේශිතේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සඳහන් අපේ සංගීති සූත්‍රයට අපි ඉල්ලා හිටමු. සංගීත සූත්‍රයේ අපිට අද දවසට අදාළ මාතෘකාව ටික නිපාතෙන් උපුටලා දක්වන විදිහට අපේ 13 කුටියේ කරුකටයුතු ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගය සංගීති සූත්‍රය 368 පිටුව තික නිපාතය. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා තයෝ ධම්මා. එවත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක් දෙයක්. තීනා උද්ධානි සුතා උද්ධං පවිවේකා උද්ධං පඤ්ඤා උද්ධං. ආයුධ තුනක ශ්‍රුත්‍යායුධය පවිවේකායුධය ප්‍රඥායුධය. ඒක කරන්න තියෙන නිසා මේක නිකන් හරියට යුද්ධයකට ආයුධ රැස් කරනවා වගේ තනි ආයුධයකින් තනි සටනකින් මේක දිනන්න බෑ. ඒක සටන් මාලාවකින් තමයි දිනන්න දෙන්නේ. ඒ නිසා මේකේ සටන් උපක්‍රමයේ සහ යුද උපක්‍රම තුන් පොලක අඩු ගානේ මාරු වෙනවා. ඇත්තටම වීර්යය ගත්තොත් නව පොලක මාරු වෙනවා. වීර්යය තමයි වැඩියෙන්ම ආයුධෙත් මාරු වෙනවා, යුද උපක්‍රමයක් මාරු වෙනවා. සතිය අට පොලක මාරු වෙනවා. ශද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කීප පොලක මාරු වෙනවා. ඉතින් දැඩිලේ ආයුධය අල්ලගත්ත මිනිහා යුද්ධෙන් පරාදයි. මොකද ඒක ඊගාවෙක් ගන්න බෑ. ඊගාවෙක් ගන්න විදියක් නැහැ. අර අල්ලගත් එක අමෝරගෙන ඉන්නවා. ඉතින් මේ
මිනිහට යුද්ධ කරන්න තේරෙන්නේ. මිනිහ දන්නේ නැහැ යුද්ධයේ අවස්ථාවල්. ඉතින් ඒ අවස්ථාවල් වලට කියනවා පටිපදා කියලා. පටිපදා කියලා කියන්නේ තනි ජවනිකාවකින් ඉවර වෙන්නේ නැහැ. එක හීනකින් එලි වෙන්නේ නැහැ. ඉතින් අපි අර එක ජවනිකාව ඉඳලා තව ජවනිකාවට මාරු වෙන තැන ඒ සංදිස්ථානයේ ගලපන එක තමයි සම්පජඤ්ඤය කියන්නේ. එහෙම නැත්නම් යෝනිසෝමනස්කාරය කියලා කියන්නේ නුවණින් සලකා බලන්න. ඒකෙදී අපි තාම මොන්ටිසෝරි පන්තිවත් නැහැ. මොකකට හරි ගියානේ ඒකේ අමුඩ ගහගෙන හැසපට ගහගෙන පට්ටල වෙලා පුක පළල් කරගෙන වාඩි වෙලා ඉන්නවා මිසක්කා මේ తాවකාලිකව ආපු එකක් ඕට පට්ටල වෙන්න වෙලාවක් නැහැ. උඹ ඊගා එක බලපං කියන්නේ මේක අල්ල ගන්න හදලා. ඉතින් ඒක මොකද අර හිටපු එකට තියෙන තරහත් එක්ක. වෙන මොනවාක්වත් නිසා නෙවෙයි. නමුත් ඒ හිටපු එකට එකත් සාපේක්ෂව මේක හොඳ වුණාට මේකත් කක්කා. මේකත් අතහරින්න ඕනේ. එයාට තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් මේක හරි ශාන්තිදායකයි සහන කරයි. සමහරෙකුට එහෙම වෙන්නේ නැහැ. සමහරෙකුට මේ ඉන්න තැන පට්ටලේ නැහැ. ඒ මොකද මේ ඒකට හේතුව සීලය. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියලා කියන්නේ සීලේ තියෙන කෙනාට එතනත් එකයි මෙතනත් එකයි උලත් එකයි ගලෙත් එකයි පිලෙත් එකයි කී ඕන දනක පට්ටල වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ සුපතිට්ඨිත පාද తీරෝ කවදා කල්යසලා වැටෙන්නේ තිබ්බනේ නිකන් සකරයක් ඇල්ලුවා වගේ සක්කරලා අල්ලනවා. හැබැයි ඒක තදින් ගන්නෑ. ඒක පරාමාශනය සම්මර්ෂණය කියන වචන දෙකෙන් සඳහන් කරනවා. පරාමර්ශණය කියලා දැඩි කොට බදා ගන්නවා. සීලබ්බත පරාමාස කියලා කියන සීලෙ දැඩි කොට බදා. ඉතින් යාට කවදාකවත් සමාධියක් එන්නේ නැහැ. ආමර්ශණය කරනවා කියලා කියන්නේ වැඩේට අවශ්‍ය විදිහට සීලේ පාවිච්චි කරනවා. ඒක කියනවා මේ කඩුවක් සුකනම්මේ විදිහට අල්ලනවායි කියලා. කඩුව අල්ලන්න ඕනේ ගිලිහෙන්නේ නැති වෙන විදිහට. හැබැයි කඩුව හසුරවන්න ඕනේ කරකොන කැරකිල්ලේදී කඩුව පලියක් විදිහට හැමතැනම හිටින විදිහට නන් ලෝකල් වෙන විදිහට කරකවන්න ඕනේ. ඉතින් ඒ විදිහට සුරතේ කඩුව ලෙල දෙන්න හැමෝටම බෑ. කඩුව දෝතින් අමෝරගත්තොත් කරන්න බෑ. ඉතින් අපිට බෞද්ධයට වෙලා තියෙන්නේ මේක අමෝරගෙන. දාන සමිතිය හදා ගන්නවා, සීල සමිතිය හදා ගන්නවා, භාවනා සමිතිය හදා ගන්නවා. ඉතින් ඔය සමිතියෙම කුරුවල් වෙලා ආධවට්ටානිය වෙන්න පටන් ගන්නවා. සමිතියකට බැඳිච්ච එක එතනම පල් වෙනවා. ඉතින් විවස්ථාවක් හදාගෙන ඉතින් ඒක නංගව ඉන්නවා. ඌට කවදාකවත් මේ කණ්ඩායම ඊගාවට යනකම් ලෑස්ති වෙනකම් යන්න බෑ. ඉතින් ඒක නිසා තනියම යන මිනිහා වේගෙන් යනවා. හැබැයි මට දුරදි කියන්නේ නැහැ. කණ්ඩායමක ඉන්න මිනිහා දුරදි යනවා. හැබැයි කණ්ඩායමේ ඔක්කොමලත් එක්ක යන්න වෙන්නේ. ওই ඉන්න කම්මැලියම බුබ්බඩයම යන වේගෙන් තමයි යන්න වෙන්නේ. ඌට පෙහිමීට යන්න පුළුවන් අර බුබ්බඩේට උඩේ යන්න බෑ. ඉතින් ওই දෙකේදී කොතනින්ද කණ්ඩායමත් එක්ක ඉන්නේ කොතනින්ද හලන්නේ කියන එක වෙනස් වෙනවා වගේ මේ ආයුධ තුන වෙනස් කර ගන්න ඕනේ. සුතාවුද මේකේ චින්තාමය කියන එක වෙනකොට පවිවේක කියන වචන ලස්සනක් දාලා තියෙනවා. ඒ තමන් අහපු දේ විවේකීව කල්පනා කරන්න මේ යක්ෂයා කිව්වා වෙන්න පුළුවන්ද කියලා. බොහොම රසයි, බොහොම ලස්සනයි, බොහොම හොඳට කියනවා, බොහොම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක හොඳයි, බෑක්ඩ්‍රොප් එක හොඳයි, ඔක්කොම හොඳයි. මේ කියන දේ විවේකීව බැලුවොත් මොකද්ද වෙන්නේ කියලා. ඒක නැති කරන්න තමයි මේ පන්ති කාමර හදලා තියෙන්නේ. මොනවා කිව්වත් උඹට වැඩක් නැහැ. විවේකයක් ඇත්තෙම නැහැ. උදේ ඉඳලා හැන්දනකම් පාඩම කියවපන්. උඹට ඔය කල්පනා කරගෙන දෙන්න ඔක ගිලපන්, gediya පිටින් වමාරපන් විභාගේ ඔන්න පාස්. ඒක තිබුණේ ඉස්සර විද්‍යාපීඨවල. ඉස්සර විද්‍යාපීඨවල තියෙන ASCII කීකරු කරගන්න ඇති. ඕකට මේ පන්ති කාමරේ ඉඳගෙන කාමරේ 35 දෙනෙකුට ASCII උපදින හැටි පුරුදු කරන්න බෑනේ. අලිය පුරුදු කරන්න බෑනේ. ඊතලෙ විදින්න පුරුදු කරන්න බෑනේ. එළියට අරන් ගියා විදපන්. දෙන්නෙත් බෙල්ල ගහලා යන වැඩ. ඉතින් සාපමොක්කාචාරී මේ හරි ඒ රාජකුමාරයාට ඒ රාජතන්ත්‍ර රාජ්‍යයේ ඒ ශිල්ප උගන්වනවා. ශිල්ප දෙනවලු බෙල්ල ගහලා යන විභාගයක්. විභාගයට ඉස්සෙල්ලා දවසේ තරඟ විභාගයක් තියෙනවලු. අස්සෝ පිස්සු අස්සෝ හතුරන්න ඕනේ, පිස්සු අලියෝ හතුරන්න ඕනේ, අරුව මූට විදින්න ඕනේ. ඉතින් මේ බෙල්ල ගහලා යන විභාගයක් ඇතුළේ පහුවෙන්ද මේ තරඟයක් තියලා පහුවෙන්ද ටක් ගාලා විභාගයක් තියෙනවා. පාඩම් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. අපේ හිටිය යුනිවර්සිටි එකේ දෙන්නේ නැතුනේ. හැබැයි කට්ටිය හොඳ නිලවලට ගියා. පාඩම් කරුවට පස්සේ ඔළුව බෙල්ල හොල්ලන්නේ නැහැ. මොකද අරක හෙල්ලුනොත් පාඩම් මතක නැති වෙයි කියලා. හැංගේ හැප්පුණොත් එහෙම ළඟින් නැගෙන පිස්සු තමයි හැප්පෙන්න බෑ. මම පාඩම් කරලා ඉන්නේ මේ ඔළුව හෙල්ලුනොත් ගියා. ඉතින් මොකද වෙන්නේ? මුන්ට මයිග්‍රේන් හෙඩේක්. ඉතින් අපි පාඩම් කරන්නෙත් නැහැ. හැබැයි උන්ගෙන් ඉතින් අර ටියුෂන් ගන්නවා නැත්නම් උන් ටියුටෝරියල් ලියනවනේ.
එක එක සබ්ජෙක්ට් වලට ස්පෙෂලිස්ට් උ ගියාගෙන ගිහිල්ලා අපි කුප්පිය පුරව ගන්න කරනවා. ඉතින් අන ගමන් ඇඟට ඇනලා යනවා. නේ අර කම්බිනේෂන් එක කඩලා යනවා. වන්දගෙන ළඟට එන්නේ අනේ මචං මේ අනේ මේ ඇඟේ හැප්පෙන්න එපා. මොකද මේ අර පාඩම අප්සෙට් ඇයි කියලා. මේ වැසිකිළියට යනකොටත් ඌ ගිහිල්ලා මේ යතුරු ඉනේ ගහන කියලා යතුරු වැටලා කොමෝඩ් එක ඇතුළට. දැන් යනවා මේ කොමිටද්ද ගොඩ යන වැසිකිළියට මම මොකද මචං බලපංකො වෙච්ච වැඩේ මේ හදිසි මත නැද කියලා පොතක් අරගෙන ගිහලා පාඩම් කරලා හිටියා මේ කක්ක ගන්න ගම. ඉන්නේ තිබුණේ යතුරු වැටලා දැන් අත දාන්න විදියකුත් නැහැ නැතුවත් බෑ. මොකද මට ප්‍රශ්නයක් නැහැ මට අත දාලා ගන්න පුළුවන් ඒකට වැඩක් නැහැ නේ මට උදව් කළා මම ගනින් කියලා. ඉතින් සමහරවිට පොත පාඩම් කර කර ඉන්නවා මතක නැහැ වැසිකිළියේ කියලා. ඊගාවේ කැවිලා ගහන වතුර බාල්දියක් උඩින් යකෝ මේක ගියාට පස්සේ මේ ඔබ නහර හිටන් හොදනවද ඔක වරෙන් කො එළියට මේ පොලිමක් එළියේ ඉන්න. ඌට මතක නැහැ විභාග කාලේ මේ හෙල්ලෙන්න බෑ පොත අරගෙන අයියෝ ඕම පිස්සු රැලක්. හැබැයි උන් හොඳයි ඔය කොච්චර කෙරුවක්වත් මොකද අපිට ඔය ටියුටෝරියල්ස් හරි මේ කියලා දෙනවා. එහෙම ලෝභ කරන්නේ නැහැ. අපි ගිහිල්ලා අහගන්නවා. ඒව නෑ ඔය ඉස්සර විතාපාමොක් ගාව. එළියට දැම්ම ෆීල්ඩ් එකට බෙල්ල ගහලා යන වැඩක් දෙනවා. දීලා පහුවෙන්ද කියන විභාගෙ ලියන්නේ කියනවා. ඒතුළු දන්න දේ ලියනවා. ඒකට කියන්නේ පවිවේකා යුද. අද මිනිස්සුන්ට පවිවේකේ විතර බය හිතෙන දෙයක් ඇත්තෙම නැහැ. ඒකට කියනවා fear of freedom කියලා. ඒකට කියනවා fear of unknown කියලා. අපි දන්න කට්ටියත් එක්ක දන්න මියුසික් එකක් දාන දන්න නාටිකාංගනාවක් එක දන්න බියර් එකක් බීගෙන ඉඳ තියෙනවා අම්මා. ආයේ දෙයක් ඇත්තේ නැහැ. අනේ නාකින්ටයි නාකිච්චන්ටයි වෙලා තියෙන දේ දිහා බලනකොට උන් කුරුවල් වෙලා එතනම පොඩ්ඩ හෙල්ලෙන්න බෑ. හෙල්ලෙනකොට ස්පෙෂලිස්ට් කෙනෙක් ඕන. මේ පැත්තෙන් නීතිඥයෙක් ඕන. මේ පැත්තෙන් මේ බැංක් account එකක් ඕන. මේ පැත්තෙන් රක්ෂණයක් ඕන. මැරෙන්න වෙලාවක් නැහැ. ඒ අයිස්ලන්තේ මැරෙනකොට නාකිය හරි නාකිච්ච හරි ලොකු අයිස්කන්දක් උඩ ගිහිල්ලා තියෙනවලු පාවෙන එකක් උඩ. ඒගොල්ලෝ කන්න පොඩ තියෙනවලු චෝක පාවිලා ගිහිල්ලා කොතන අයිස්කන්ද දිය වුණාට පස්සේ මේක වැටලා මැරෙනවා ඉවරයි ආයේ. ඊට පස්සේ නෑ ආයේ මරණ මේ අවමංගල්‍ය කටයුතු තේ පවිවේකයේ මිසෙකට පුරුදුයි. ඒ පවිවේකී ආයුධය කියන එක අද ඇත්තටම මිනිස්සුන්ට මේ වහ කැවිලා වගේ. විවේකයක් තේරෙන්නේම නැහැ. එක තැනට වෙලා විවේකීව පැයක් හිටපන් කිව්වොත් ඒ මාසෙට දඬුවම් කරනවා වගේ. බෝ විශ්ව කතා කරන අපිට ඒක විනාඩි 5ක්වත් ඉන්න බෑ. මේ දඟර නැටුම් නටලා පුරුදු වෙලා. ඊට පටපන් මේට නටපන් එයාට ඵලයන් චූංචෑන් මෙයාට ඵලයන් චූංචෑන් අරක ගෙනෙන් චූංචෑන් මේක ගෙනෙන් චූංචෑන් ඔන්න සිංගප්පූරුව. සිංගප්පූරුවේ වැසියෝ කැමරට බීමට රුසියෝ කියලා වැඩේම ඕක තමයි. ඉතින් අර පවිවේක ආයුධය කියන එක කෑවා අධ්‍යාපනයේ අවුරුදු 200ක්. ඒක මේ අපේ પરම්පරාවේ තමයි ඒකේ නරක ප්‍රතිඵල එන්න පටන් ගත්තේ. ඔය ඉත ඉස්සලත් අපේ මේ අම්මලාට අප්පච්චිලාට තේරිලා තියෙනවා හොඳ වෙලාවට අපේ අම්මා ගිහලා තියෙන දෙකේ පන්තියේ. එතකොට මම හිතනවා 1920 විතර දෙකේ පන්තියට ගිහිල්ලා තියෙනවා. ඉතින් යන පාරේ 74ක් විතර යන්න තියනවලු. 73ක් විතර ගියාට පස්සෙලු දෙවෙනි ළමයි කම්පේනි. ඒ ළමයිත් එක්කත් 70ක් යනවා. ඒ අතරමැද දෙමළ මිනිස්සු දලු කඩනවලු. ඉතින් දෙමළ මිනිස්සු පොඩි එල්ලලා තියනවලු ගස්වල. ඉතින් අම්මට ගලුවේ පොඩි වල තින්නේ ඉස්කෝලේ යන ළමයි අල්ලලා පොඩිය දා ගන්නවා කියලා. ඒ නිසා තනියෙන් විදිනකොට පොඩි කිල්ලනේ බයට ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. අප්පච්චි පහේ පන්තියට ගිහිල්ලා තියෙනවා. 1930 හරි 32 හරි දිනපොතක් මේ නඩත්තු කරලා තියෙනවා. ඒක ලියලා මම අහවල් ගෙදෙට්ට ගිහිල්ලා වරුවක් වැඩ කරා මට 750ක් කුලිය හම්බුණා. මේක හී ආහන්දම අපේ අප්පච්චි හරි දක්ෂයි. ඉතින් මිනිස්සු ඒ ගෙන්න ගන්නවා ඩිංගිරි බණ්ඩ ඇවිල්ලා මේ හී අහලා දීලා ඵලයන් කියලා. ඊට පස්සේ 750 ගාජයක් දානවා එකට. ඒ කාලේ. ඉතින් ඒ දවස්වල මේන්ටේන් කරලා තියෙනවා ඩයට් එකක්. ඉතින් පහේ පන්තියට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි 6 පන්තියට 7 පන්තියට ගියා කිව්වම අපිට වැඳගෙන තමයි අම්මා උදේට හිලිපත් හදලා, කිරි හදලා, තම්බෝල හදලා ඉස්කෝලේ අකුරු කරන්න යන දරුවනේ. මම දෙකටනේ ගියේ. අනේ ගිහිල්ලා ඉගෙන ගනින් අපිට තේරෙන්නේ නැහැ අප්පා. ඕව තේරෙන්නේ නැහැ කියලා. ඒ හරියට සලකනවා. හැබැයි අම්මා ඉන්න මට්ටමට යන්න අපිට පරම්පරා 3-4ක් යන්න වෙයි. අද ඉගෙන ගත්ත යක්කුන්ගේ මොළ ධාතුවට වෙලා තියෙන මේ විකාරයට තමයි පවිවේකේ නැතිකමේ විකාරයට තමයි අසහනය කියන්නේ. ඒක තමයි ආතති කියන්නේ. ඒක අධ්‍යාපන ශාස්ත්‍රය ඉහළට යන්න වැඩි. උන් තමයි පොඩි උන්ට උගන්වන්නේ.
ඉතින් 80%ක් ලංකාවේ ගුරුවරුන්ට ආතතිය අසහනේ. ඉතින් මොනවද උගන්වන්නේ? කෝපවිවේකේ. පවිවේකයක් ඔය හැම විෂයටම විභාගයක් තියෙනවා. ඉතින් අරුට ගිනි වතුර පොවන්නා වගේ පොඩි එකාට අර සෙල්ලම් කරන වයසනේ අප්පා මේ මොන කුණු හරපද මේ උගන්වන්නේ. පහේ පන්ති ශිෂ්‍යෙකුට උගන්වන ලයිස්ට් කරගෙන බලන්න අද. ඊවෙන් තම මොන්ටිසෝරි ස්කූල් එකේ තියෙන ළඟින් බණ්ඩි ළමයට ෆොටෝ එකක් කරනවා, ඩෙන්ටි කාඩ් එකක් දාලා, බැජ් එකක් කෙල්ලලා, උස්සන්න බැරි ජාසපත් එකක් දාලා, වෙසක් කූඩුවක් එකක් අන්දලා, පිටේ ඉල්ලලා මෙච්චර දෝ පොත් පෙට්ටිය. අනේ අරගෙන යනකොට මට ඉනවා චික්කේ හෙළුවෙන් ගඟට පයින්නවා තරම් තියනවද සැපක්. අපි ඇඳුම ගලවන්නේ යූරේ. පැනපුවාම ජබස් කාලා ගඟට වැටෙන්නේ වතුරට දන්නෙත් නැහැ රෙද්ද, යූරට දන්නෙත් නැහැ. ප්‍රශ්නයක් නැහැ නේ ගෙදර යනකොට ඔය වනමන ගියාට. අනේ එහෙම යුගයක්. අනේ එහෙම අපේ පවිවේකේ මට තාමත් හිතන මේ කට්ටිය නැත්තම් හෙළුවෙන් ඉන්න. මොන සැපද අප්පා. මේ ශිෂ්ටාචාරයක් කියලා මේ එකක් එල්ලලා. මං හය කුටි ඉඳලා දැවුව ලොකු ස්වාමීන් වහන්සේක මං දන්නේ ස්වාමීන් මෙච්චරනම් මේක හරි අමාරු කරන්න මේ මට ගබදාවත කරන්නත් ඕනේ ලොකු ස්වාමීන් ගාවත කරන්නත් ඕනේ ආගන්තුකව බලන්නත් ඕනේ. ඒකන සිවුර ගලවලා දාලා කරන්න බෑනේ ලොකු ස්වාමීන් ඊට පස්සේ කිව්වා නම කූටියේ ඉඳද්දි සිවුර ඇඳගෙන වෙන්න ඕනේ නැහැ කිව්වා. අන්දනේ විතරක් තිබ්බාම ඇති කියලා. ඒකට ජොලි වැඩේ හැබැයි එතන නාන්න දෙනවා කට්ටිය මේ 12 ගාව. මම උඹලා නාලපලයල්ල මම ඉන්නේ කුටියේ. ඒ දවසක් මං යනකොට පාලිය කුටිය ආම සුන්දරමක් හිටිය දොර අරගෙන එළියට ආව ඇඳුම් මොකුත්ම නැහැ. හා. හොඳ වෙලාවට පිරිමි කෙනෙක්. ඒ ශාන්ති මට උගන්වන්න ගියාට පස්සේ මං කිව්වා ශාන්ති මෙන්න මෙහෙම දර්ශනේ ප්‍රශ්නයක් නෑ සුදුන් තමන්ගේ කුටියේ ඉන්නකොට එහෙම ඔබ සම්පදා වුණාට පස්සේ එහෙම ඇඳුම් නැතුව හිටියට කමක් නෑ කියලා. ඒකට පවිවේක විදින පවිවේක ආයුධය කියන්නේ. තමන්ගේ ලිංගේ තමන්ට පේන්න එපා අප්පා මේක පෙන්වන්න නැතුව නෙමේ කාලි කචල්ලර බඩමාත මුදලාලි කෙනෙක් අදීසියේ බාත්රූම් එකට ගිහිල්ලා තුවායක් පටලවාගෙන උස කණ්ණාඩියක් විතර එන දත් මැද හිටියා. එකපාරට මේ තුවාය කැඩලා වැටෙනවලු. ඔළුව අත ගාවට බුදු අම්මේ දැකපු කල් කියලා. ඇයි මේ බැලුවාට පල්ල පේන්නේ නැන්නේ? බඩ. ඒකට තුවායක් ඇඳගත්තාම අර කණ්ණාඩියේ සිවුර හදිස්සියෙම අමුඩ නැතුව ධර්ම කඩලා ගිය දවසේ ඔන්න පේනවා යථාර්ථේ. අන්න පවිවේකී පුදුම හිතෙනවා දැකපු කාලයක් කියලා. මට මාව පෙන්වන්න බෑනේ. මේකක් දාගෙන සබාවක hina වෙලා ඔය ගත කරන ජීවිතේ නැද්දකින් නොපතන් නදෝමකින් වික්ෂු ජීවිතේ තියෙන අය වගේ මහා සමය දර්ශන තියෙන බුදුරජාණන් වහන්සේක තිබුණා. ඒක වෙනයි. ඒත් බුදුන් සඳහන් කරන මම යන පාරේ ගව්වතරන් ඉස්සරහින් ගව්වතරන් පිටිපස්සෙන් කවුරක්වත් නැත්තම් මට දැන් පවිවේකයේ මහන්නේ මට කියලා නිම කරන්න බෑට මට අවශ්‍ය තැනක මූත්‍රා කරන්න පුළුවන් මට අවශ්‍ය තැනක මල පහ කරන්න පුළුවන්. ඔන්න බුදුරජාණන් වහන්සේගේ පවිවේකාවිදේ මේ බුදු වෙලා උන්වහන්සේගේ සියලු බලතල පාවිච්චි කරලා කරුණාකර මාව පැත්තකට දාන්න මයි ළඟට එන්න එපා. මගේ බලය එච්චරයි. මේ මා ළඟ වට කරගන්න මයි ළඟට එන්න මාව ජනප්‍රිය කරන්නේ ඒ බයිල නෑ. ඒව නෑ. ඉතින් මේ පවිවේකායුධයෙන් විනාශ කෙරුවා මේ ශිෂ්ටාචාරය. පවිවේකායුධේ විනාශ කරා මේ අධ්‍යාපන ක්‍රමේ පන්තියේ 35 දෙනෙක් විනාඩි 35ක් අර පුංචි කාමරය ඇතුලේ කොටු කරපුවාම ඇති මානසිකත්වයේ ඒකාන්තයෙන්ම ස්පෙෂාලේ වාට්ටුවකට සමානයි පිස්සන් කොටුවට සමානයි. ඉතින් මේ ගමේ සෙල්ලම් කරපු පොඩි එකෙක් අම්මගේ හුරතලෙට පොඩි එකෙක් ගිහිල්ලා මෙහෙම දැම්මට පස්සේ අලු ගෝසු වැඩක් නේ කරන්නේ. අලු ගෝසු වැඩක් නේ කරන්නේ මේ අධ්‍යාපන ක්‍රමේ. මේක සුද්දා කාපු හැටිනේ අපි ඔය. තාමත් ඉන්නේ එක වාහයකටවත් මේක තේරෙන්නේ නැහනේ. අනේ මේ දරුවා ගණින්කො මේ වදකාගාරෙන් එළියට ඇල්ල සක්මන් කරන්න කියපන්කෝ. පොඩ්ඩ විවේක වෙන්න දීපන්කෝ. මේ ෆින්ලන්ඩ් එක කරන්න ඉච්චලු දවස් පීරියඩ් 40ක් 25ක්ම ළමයි එළියලු. හැම විභාගයක් හැම විෂයකින් ඉඳලා ඊගා විෂයට යන විනාඩි 20ක හිස්තනක් තියෙනවා. ඒ අතරමැද කක්ක කරන්න, චූ කරන්න, සෙල්ලම් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් අහනවලු ගිහිල්ලා මේ උගන්නන්න වෙලාවක් නැහැ නේ කියලා. ළමයට උගන්නන්න වෙලා නැහැ. පීරියඩ් 40 තියෙන 8:40 25ක් එළියේ. ඉතින් ප්‍රශ්න කරන්න ගිය කට්ටිය නෝ මේ ළමයි කතා කරලා අහන්නේ કોઈ හැම ළමයි භාෂා කියක් දාන හැම එකම 6ක් දානවා 7ක් දානවා. මොකද ක්‍රීඩා කරන අනෙක් ළමයි ඔක්කොම එක එක භාෂාවල ඒ ළමයි කතා කරලා. මේ පන්ති උගන්ලානේ අපිට මේ දෙවෙනි භාෂාවට බලන්න අපිට කොච්චර තටමනද කියලා සුද්දා දීපු පරට්ට භාෂාව.
ඒ මොකද අර පවිවේකී ආයුධය කියන එක අද අපෙන් හොරකම් කරලා. ඒක හොරකම් කරේ දරුණුම වයසේ සෙල්ලම් වයසේ. අම්මට තාත්තට හොරකම කරන්න බෑ. උන්ද වදකියෙකුට බාර දෙනවා. පන්ති බාර ගුරුවරයා හෝ ඉස්කෝලේ ගුරුවරයා කියලා. ඉතින් ඒගොල්ලෝ අම්මට තාත්තට බයින් හැටි උගන්වනවා. නැත්නම් ළමයි යාළු වෙන්නේ නැහනේ. පුළුවන් තරම් බයිනවා. අම්මලා තාත්තලා මැට්ටෝ මිලෝදයක් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් අරු ගෙදර ගිහලා අම්මට බොක්සින් ගහනවා. තුවක්කුවක් ගේන්න කියලා තාත්තගේ පපුවට තියලා එල්ල කරලා බලනවා. තාක්කුවක් ගේන්නත් ඕනේ තාත්තමයි. ටක් ගාලා තාත්තගේ පපුවට තියලා බලනවා මේ තියන්න පුළුවන්ද කියලා. ඉතින් තාත්තා හිතන ඉතින් මගේම ලේනව මගේම මස්නව කියලා සිංහ බාහුව වගේ මෛත්‍රී කරනවා. ඉතින් බැරියොත් යන ගිහලා ගුරුවරට ගහනවා. අම්මට තාත්තට ගැහුවට අහන්නේ නැහනේ. අහන්නේ කියන අම්මලා තාත්තා ඉවසනනේ ගුරුවරට ගහනවා. ඉතින් පණ්ඩිස්වාංශ කියනවා මේ ළමයි ජනප්‍රිය කර ගැනීම සඳහා ළමයන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා ගුරුවරුන්ට දෙමාපියන්ට බැනීම අධ්‍යාපන ප්‍රධාන අංගයක් අද. දැන් මම සතිපාසලෙත් ඒකමයි කරන්නේ. සතිපාසල ළමයි අඬ ගන්නපම දෙමාපියන්ට බයිනවා ළමයි ඉස්සරහ තියලා. ළමයි මගේ පැත්ත ගන්නේ නත්තල් පප්පා දිහා බලනවා වගේ. යමරනාත් කිව්වා කතා කරලා මට තේරෙනවා කිව්වා. ඉතින් හිටිය අවුරුදු 20 18 17 හොඳ නෑම්බියෝ නාම්බෝ ඒ වගේම පොඩි උන් කකුලියෝ ඔක්කොම මගේ පැත්තට ආවා. මම හදිස්සියෙ මෙහෙම කරනකොට උන් සාමාන්‍ය ලේසිනේ අම්මා අප්පාත් කතා කරන්නේ. මම බලන්නේ හිටියයි කිව්වා මේ ඔබ වහන්සේ කොහොමද මේ එක පාට 30 40 අල්ලන්නේ කියලා. මට රහස තේරුණායි කිව්වා. මම මොකක්ද කියලා කියන්නේ නැහැ කිව්වා. යල්ලෙලල්ලා. ඒ දෙමාපියටත් එන්න කියලා ෆැසිලිටේටර්ස්ලත් එන්නේ කියලා ඒ කියන්නේ අපේ අනුග්‍රහයේ උන්ට බයිනු. උන්ට මොනක්වත් තේරෙන්නේ නැහැ පුතා. ඔයාට වගේ තේරෙන්නේ නැහැ කිව්වම අරු ඇඟ පැංගිරි විසි වෙන අරුට. අම්මට බයිනකොට තාත්තට බයිනකොට මේ ළඟ ඉන්න ෆැසිලිටේ අම්මට තාත්තලා ෆැසිලිටේටර්ස්ලා බයිනකොට. ඒ මාත් ඒක ඉතින් උපක්‍රමයේ පාවිච්චි කරන නිසා මාත් ඉතින් අත් දෙක උස්සනවා. හැබැයි මම හරිම කැමති පොඩි එකාගේ ඇඳුම් ගලවන්න. පොඩි එකා උස්සලා ගඟට විසි කරන්න. පොඩි එකා උස්සලා බයින්න බැරි අත්තක් උඩ තියන්න. එළ ඔළුවෙන් හිටවන්න. බද්ද පරියන්කේ ගන්න. මේ පැත්තට දෙකට නමන්න. බඩ පැත්ත උදේට තියලා දෙකට නමනවා. අරුන් අඬාගෙන දුවන්නේ. හැබැයි ආයෙත් එනවා මගේ ළඟට. සින්දුවක් කියන්න කිව්වහම පැංගිරි වීසි වෙනවා ගව්වක් දුරට. ඊට පස්සේ ටික වෙලා ගියාම පින්දු කියන එක නතර කරන්න බෑ. තව එකක් කියන්නේ. ස්වාමීන් වහන්සේ සෙත්තිරි දෙන මහා ගුණ මෝදානං කියන මිසක සින්දුවක් කියන දේ අහන්නෙත් නැහැ. ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ සෙච්චිරි දෙන මහා ගුණ මහා හොඳයි කියන්න කිව්වම අනික් ළමයට කියන්න දෙන තරම් සින්දු කියනවා. මේ පවිවේක ආයුධය. ඒ වගේ බලවත් විදියට පසුගිය අවුරුදු 6ේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පෙව්වා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කැව්වා. හැබැයි අධ්‍යාපන ක්‍රම වෙනස් කරන්නේ අපි කියන විෂයක් දෙන්න අපිට විභාග නැති විෂයක් දෙන්න අපිට ඔයගොල්ලන්ගේ මේ න්‍යාය පත්‍රේ නැති විෂය නිර්දේශේ නැති ඒකත් විෂය නිර්දේශයට දාන්න. විෂය නිර්දේශයට දාන්න. අපි තමයි හදලා දෙන්නේ. ඉතින් ඒක මේ අධ්‍යාපන බලධාරීන්ට මම හිතුවට වැඩි ඉහළම අය නම කිව්වට කමන්නේද කියලා ඇහුවා කමක් නැහැ කිව්වා. කෙලිම කියන්නේ කිව්වා ස්වාමීන් වහන්සේ. ඔය නිමල් සීදර කතා කරලා කිව්වා අපි වග කියන්න ඕනිකම මේ ළමයින්ගේ තියෙන ආතතියට ළමයි අපිට බාර දෙන්නේ දෙමාපියෝ විශ්වන්ත රජුරෝ ජාලිය ක්‍රිෂ්ණ ජීනා බාර දෙන්නා වගේ. අපිට බැරි වුණා ඒ ළමයින්ට අවශ්‍ය වීකේ දෙන්න. එන්නයිගෙත් නාර්ත් මහත්තයා මං කියලා බයිනකොට මං කව මහත්තයා තරහ වෙන්න එපා. නෑ ස්වාමීන් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කිව්වා. ඉරිසලා හිටියේ එන්නයිගේ සභාපති මගේම ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ජයතිල මම සෙනග ඉස්සරහා කිරින්දිලා කිව්වා අධ්‍යාපනයේ කෑවට වගේ කියන්න ඕනේ කිව්වා. මට විනාඩි 45 තිබුණේ මම පෙරදින යන ගම කිව්වා ස්වාමීන් මට විනාඩි 5ක් දෙන්න බැරිද කියලා මම කමන්නේ විනාඩි 5ක් දෙන්න සභාව පොඩ්ඩක් ඉවසන්න මගේ විනාඩි 5ක් දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපේ යතිවරයන් වහන්සේලා අපිට පාර කියලා දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපි ජපනීස් 5 year system කෙරුවා. තායිලන්තෙන් අර සිස්ටම් ගෙනාවා මේ සිස්ටම් ගෙනාවා එකක්වත් වැඩ කරේ නැහැ. මම ප්‍රොෆෙසර් මතක නැතුව ඇති මහත් ගිහියා කාලේ ඔබතුමා තමයි මට ඉගන්වුවේ යතිවරයෙක් නෙවෙයි. නෑ මට මතක නැහැ ස්වාමීන් වහන්සේ. කොල්ල වගේක් නම් ආවා මතකයි අපේ සාකච්ඡාවට එක කොල්ලෙක් ඇවිල්ලා බීබනත කෙරුවයි කිව්වා ඒක ඔබ වහන්සේ නෙවෙයි. හැබැයි පැවිදි වෙච්ච බව මම දන්නෙත් නෑ. මම ඔබ වහන්සේට ගිහි කාලේ ගුරුවරයෙක් වෙච්ච බව දන්නේ. මම කව මට උගන්වුවේ යතිවරයෙක් නෙවෙයි. යතිවරයෙක් කරන මම ගන්නෙත් නෑ. ඉතින් සමේ පවිවේකේ දෙන්න අප්පා. මේ නව මහ විතක්වල තියෙනවා පවිවේකත් ආයකෝ ආනන්ද
මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ පවිවේකයේ පිණිසයි මේ මහානකම. පවිවේකයේ පිණිසයි මේ ආරණ්‍ය වාසය. පවිවේකයේ පිණිසයි මේ කහට සිවුර. පවිවේකයේ පිණිසයි මේ පින්නපාති චාරිකාව. පවිවේකයේ පිණිසයි මේ සේනාසනේ. පවිවේකයේ පිණිසයි මේ පූතිමුත්ත බේසජ්‍ය පාවිච්චි කරන්නේ. වෙනව නැති නිසා නෙවෙයි. ඒව හම්බ වීමට පෙරපින් තියනවා නම් මේ හතර කියන උපසම්පදා මාලිකා මාලකයේදීම මෙන්න කරණීය හතර. මේක දෙනවා බුදුහාමුදුරුවන්ට ජාතකයේට බූතලයට දෙනවා. තෝ යන යන තැන සිවුරු කෑලි හම්බෙයි. රෙදි කෑලි අරගෙන මහගන් පිට මේ පාන්තකුල සිවුරක් හදාගන්නේ කොච්චර පවිවේකද කියලා බලපන්. ගිහියොන් දෙන සිවුරු වලට වැඩියි. ගියක් ගානේ ගිහිල්ලා හිඟා කාපන්. කොච්චර පවිවේකද බලපන්. ඔබ මේ පීට්සා හට් එකට ගිහිල්ලා සල්ලි දීලා මොනවාරි කනවට වැඩියි. කාන්තරන් ගිරි ගුහා ගල්ලෙන් වලට ගිහිලා හිටපන් ගහක් මුලටලා හිටපන්. කොච්චර විවේකීද බලවක නඩත්තු කරන්න මොකක්වත් ඕනේ නැහැ නේ. අපි පිටුට්ටියක් ගාගෙන ගහක් මුල වාඩිලා භාවනා කරලා ගියාට පස්සේ අනේ මේ ගහ වෘස්ස දේශව අරසා කරාවා. අනේ මේ පිටුරු ටික මේ වේයෝ කණ්ඩේපා. මන්නේ ඕනේ. එහෙම එකක් ඕනේ නැහැ. Tamange පූති මුත්ත බේසජ්ජේ වොන්න ගියාම දොස්තරට බම්බු ගහන්න කියන්නේ. දොස්තරත් කියන්නේ උජ්ජ ටිකක් බීපන් කියලා. ඒකේ දොස්තර කෙනෙක් බෑ කියන්න බෑ. ඉතින් මේ හතරක් දීලා තියෙද්දි මේ සිව්පසයක් දීලා තියෙද්දි අපිට පිස්සුනේ මේ චැලෙන්ජර් සිවුරු හොයාගෙන නගරයට යනවා. පින්නපාත වෙනුවට ගෙවල් වලට දාන්න වඩිනවා. ඊට පස්සේ මේ කන්දරන් ගිරි ගහනකොට මගේ තට්ටු ගෙවල් ගහනවා. පූති මුත්ත බේසජ්ජ වෙන චී කියන චිච්චි පිස්සු. ඒක සිංහලයා ගාව කැටපිටින් තිබ්බේ. සිංහලයා ගාව කැටපිටින් තියෙන සිංහලට ලෙඩ මොනක්වත් තිබිලා නැහැ. සාපිපාසා දෙක ඇර මොකක්වත් නැහැ. හොඳට මේ පොළොවත් එක්ක ජීවත් වෙලා මේ පොළොව හරීම අපිට විවේකදායි, පවිවේකදායි. ඒක විනාශ කරනවා. ගහක් යට ඉන්න එකේ වටිනාකම තේරෙන්නේ නැහැ. තට්ටු කොට නැගිලි ගහලා එයා කන්ඩිෂන් දාන්න හදනවා. පිස්සු. ආකිටෙක්ට් වල ඉන්ඩෝ අවුට් අවුට්ඩෝ ඉන් කියලා ගියක් හදන වටේට ගස් ටිකක් දාලා. ඒ තමයි හොඳම ආකිටෙක්ට්. ඉතින් අපි ගස් මැද ගියක් හදනවා. ඉතින් ඊට වඩා හොඳ නේ අපේ. ගේ මැද මිදුලේ ගහක් ඉතුරු කරලා ගේ හදනවට වැඩිය අපි මේ ගහක් කැර ගිහිල්ලා ඔය ධම්මදීප ආමඳුරක වහන්සේ දැක්කේ නැහැ කිව්ව මම තාඩු දෙයක් කරන්න ගිහිල්ලා ඇදුවා භාවනා කරන්න තැනක් සුපිරි ගියා දැකලා තියෙනවද ඉන්න ගිරන්නල එහා පැත්තේ මොකක්ද නැහැ නිකන් තාඩු දෙයක් හේතුව තමයි මදුරු දාලා දාගත්තා හිටියා තාඩු නැති උනත් කමන්නේ අපේ බල්ලා ඉන්නේ ඌට කිසිම ගයක් ඇත්තේ නැහැ මම මෙතෙන් ආපුවම දීපුවම දවසක් මගේ ගෙට ඇවිල්ලා ඔය ජනේ මේ ගේට්ටුවට උඩින් ලව් කරන්න එනවා මට. දෙකක් ගැව්වා දැන් අදත් දැකලා බිම් බලාගෙන ගියා නිකන් බොහොම සුවචකීකර විදියට ගියා. ඌට ගියක් නැහැ. කොහෙද වැදිච්ච බල්ලෙක්. අපිට වැඩි එන ජොලිය ඉන්න කොයි වෙලාවෙත් භාවන ශාලාවේ ඉන්න කොයි වෙලාවෙත් මේ සක්මණේමයි ඉන්නේ. සක්මණේ හරහාට බුදියන මිසක කවදාක සක්මණ දිගේ සක්මන් කරන්නේ නැහැ. ඌගේ ඒක හැටිමයි. හරහාට ඇවිදිනවා නම් ඇවිදිනවා. දැන් කට්ටිය ඇවිදිනකොට ඌ පහුරු ගන්නවා. එතන යපෙත්තේ ගලක් තියෙනවා. ඌ සිංහ සෙයියාවෙන් ඒකට ඉරලා කාගරි පරණ මේස් එකක් අරගෙන ගිහලා හපලා තා බල්ලෙකුටත් එන්න කියලා වරෙන් මචං කියලා. ඉදි බුදියන හැටියා බුදියනේ භාවන ශාලාවේ. අපේ සංඝයා හිටගෙන බුදියන ඉඳගෙන බුදියන බල්ලා පැත්ත වෙලා බුදියන. අන්න පවිවේකී බලන්න පොඩ්ඩකට බලන්න. ඉබ්බෙක් දිහා බලන්න. එහෙම නැත්තම් කියන පූසෙත් දිහා බලන්න. එහෙනම් අපේ බල්ලා ෂෝක් ඇත්තට ඒ අතින් හරි හොඳ අරමයිත් එක පොඩි විරසක්කමක් තිබුණාට කොච්චර පවිවේකයක් තියනගල. ඇයි මේ ශිෂ්ටාචාර මනුස්සයාට මේ සමාජයක් හදාගෙන ගම්නියංගම් හදාගෙන මේ තට්ටු කොට නැගිලි හදාගෙන කොන්ක්‍රීට් බිල්ඩින් හදාගෙන මෙච්චර පිස්සු හැදෙන බව දැනගෙන ඒකට ස්වභාවික උත්තරයක් වශයෙන් මෙච්චර කොරෝනා ඇවිල්ලා තියෙද්දිත් අනේ කවද්ද කොරෝනා ඉවර වෙන්නේ? අනේ අපි කවද්ද ආයෙත් පිස්සු කෙලින්නේ? පාටි දාන්නේ කිය බලා ඉනවා. ඔය ලැබිච්ච විවේකේ. ඉතින් විවේකෙට කොච්චර බාධා වුණාද කියනවනම් නැත්තම් බාධා කරාද කියනවනම් ළමයින්ට හිංසාව වැඩි වෙලා තියෙනවා කොරෝනාවට පස්සේ. දික්කසාද වැඩි වෙලා තියෙනවා. මානසික අසහන වැඩි වෙලා තියෙනවා. නාකි තැයෙන ගාන මැරලා ගිහිල්ලා තියෙනවා. කොරෝනා නම් දැම්මට කොයි නාකි කොහොමද බැරෙන්නේ හිටපු කට්ටිය. ඔතෙන් ස්ටැටිස්ටිකල් ඩෙත් කියලා කියන්නේ වටි. දවසට මෙච්චර ගානක් මැරෙනවා. ඒක ඕකයි. කොරෝනා තිබුණා නේද මැරෙනවා. දැන් ඔක්කොම කොරෝනා වලට දාලා දැන් ඇමරිකාව කියන්නේත් නැහැ කොරෝනා වලට මෙච්ච ගාන. එංගලන්තේ කියන්නේත් නැහැ. මොකද ඒගොල්ලෝ දෙන තොරතුරු ඒකාන්තෙම වැරදි. ඉස්සලා ඕනාට වැඩිය ලොක් කරලා පෙන්නනවා.
අන්තිමට ආර්ථිකය කඩාන වැටෙනකොට පස්සේ දැන් කොරෝනා තොරතුරු දෙන්න එපා කාටවත්. මොකද එතකොට අපිට රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රවෘත්ති අතර ගැටුමක් එනවා. අයියෝ අපිත් ගංගවල ඉපදිච්ච විදියට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරලා ඊට පස්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් අපිට ඇන පෙන්නන මේ පවිවේකායුධය මං කියන්නේ මේකට විනෝදාංශ කියලා. මම මේකට කියන්නේ බාල දක්ෂ ව්‍යාපාරය කියලා. ඉතින් ඒක වෙනුවට ඇත්තටම කියන සතිය වඩන එකත් පවිවේකායුධයක්මයි. මේ විවේකව මම දැන් මෙතන ඉන්නවා මොනවද කරන්නේ මොකුත් නැහැ. කාටවත් බෑනේ කියන්නේ. කවුරු අහනවා මේ නිකන් ඉන්න හැටි දන්නේ නැහැ සතිය පීඨුන හැටි දන්නේ නැහැ භාවනා කරන හැටි දන්නේ නැහැ. ඒකට ජප මන්ත්‍රය මොකද්ද? ඔළුවෙන් හිට ගන්න ඕනේද? කකුල වම් කකුල වලට දකුණු කකුල තියන්න ඕනේද? දකුණු කකුල වලට වම් කකුල තියන්න ඕනේද? වම් නාස්පුඩියෙන් හුස්ම ගන්නද? දකුණු නාස්පුඩියෙන් පිට කරන්නද? මේකට ෆෝමියුලාස් හොයන හැටි මේ විවේක වෙන එකට. ඒකට කිව්වොත් එහෙම නිකමට හරි නෑ මේක තියෙන නිකන් විවේක වෙන එක. අයියෝ එනම වැඩන්නේ. සතිපට්ඨාන ඒක හරියන්නේ. ඒක හරියන්නේ. මොකක් හරි ජප මන්ත්‍රයක් කියලා දෙන්නකෝ. නිකන් බෑ. නිකන් කිව්වොත් එහෙම නෑ මේ වාඩි වෙලා ඉන්නකොට මම ඇවිදිනව නෙවෙයි කියලා තේරෙනවද? නැත්නම් ඇවිදිනකොට මම වාඩි වෙලා නැහැ කියලා ඇවිදිනකොට ඔච්චරයි භාවනා 100%ක්ම ඔච්චරයි. දැන් අපි අර පල්ලෙහා කතා කරන එකේ තියෙන උපදි නැති කරන කියන්නේ ඇවිදිනකොට ඉබේ ඇවිදින මට්ටමට යන්න ආරින්න. හිතාමත ඇවිදිනව නෙවෙයි. හුස්ම ගන්නකොටත් මුලින් පවිවේකී නැතුව අවිවේකීව හුස්ම ගන්නව ගමක් නැහැ. නයි පිඹිනවා වගේ කෝච්චක් හොස් ගන්නවා වගේ හුස්ම ගන්න කමක් නැහැ. ඊට පස්සේ උක ඉබේ යන්න ආරින්නේ. එතකොට මමයක් නැහැ හුස්මත් නැහැ. ඔන්න භාවනාව. ඒක පවිවේකයි. ඉතින් ඒකට බයයිනේ. පුදුමාකාර බයයි. මේ ඉබේ හුස්ම වැටෙනවා භූතෙක් වාගේ මොනවා වෙනවද දන්නේ නැහැ. සක්මන් තිබ්බට පස්සේ උහේ යනවා. මට දන්නේ නැහැ gediya pitin ඇවිදිනා මිසක මොකද වෙන්න දන්නේ මට බෑ. සක්මන් කරන්න බෑ මේ හුස්ම ගන්න බෑ. මොකද භාවනා අපේ නැති වෙලාවට හුස්ම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට කවුරුත් විශේෂඥ ඕනේ නැහැ. හුස්ම ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න කිව්වම වලිගේ පිටිපස්සට දාලා වාඩි වෙන්නද කියලා අහනවා. වලිගේ උඩ වාඩි වෙන්නද කියලා අහනවා. ඉතින් වලිගේ උඩ ආච්චා හිතෙනවයි කියන ඉතින් මං කියනවා ඇත්තේ යකෝ වලිගේ උඩ ආච්චා හිතෙන වලිගේ පැත්තක තියලා වාඩි වෙයන්කෝ. රිලව් ඉන්න ඔච්චර තියෙදි ගස් නැගිට බලන්න වලිගේ පටලව ගන්නද කියලා. නෑ. ඌ වලිගේ තියා ගන්න ඕන දැන දන්නවා. අපි මේ කට්ටියට ඉඳ ගන්න හැටි දන්නේ නැහැ. ඒ කියන්නේ කවදාකවත් හිතක් කයත් එක්ක විවේක වෙලා නැහැ. සක්මන් කරනකොට කොහොමද ඇවිදින්නේ කියලා දන්නේ නැහැ. මේ බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඇවිදින මිනිස්සු. සක්මන් කරන්න ගියාම කොක්කු ඇවිදිනවා වගේ. දඟලන්න පටන්. ඒ තරම්ම බයයි භාවනා කියලා දඬු කන්දේ ගහන්නමයි ආසාව තියෙන්නේ. කවදාකවත් කැමති නැහැ. භාවනා කරලා පවිවිකත්තායකෝ ආනන්ද මේ මොකද්ද භ්‍රමචර්යය තියෙන්නේ මේ අපි මේ පවිවිකේ පිණිසයි කියලා. ඒක කවුරක් අපිරිගන්නේ. ඒක අපි හිතන්නේ දඬුවමක් කියලා. ඇත්තටම කරන්නේ මිනි මරණ දඬුවම දුන්නාට පස්සේ දවස් 7ක් කරුවල කාමරට දානවා. පවිවේකේ ඇරන් දෙනවා. අනේ අර කරුවල කාමරේ නිකන් මැරලා යනවා. ඇයි කල්පනා වෙන්නෙම මිනි මරුවකනේ. කල්පනා වෙන්නෙම තව දවස් දෙකකින් අරන් ගිහිල්ලා ආහාරකෙක් මැරලා කොක්කේ ඉල්ලලා තිබ්බා වගේ තියෙන එකනේ. අර බඩ ගිලි ගිල මැරලා යනවා. ඉන්න එළියේ ඉන්නකොට නවරියන් කියනවා යකා මොකද යකඩයා කියනවා එන සෙල්ලම්. ඇතුළට දැම්මට පස්සේ වැලි ගෝණියක් ඇදලා ගන්නවා කියලා ඇදලා ගන්නවා. මොකද අර විවේකයේ දුන්නාම ඔක්කොම ඉවරයි. මේ දැන් වෙලා තියෙන්නේ මැරෙන්නේ නැතුව දවස් 7 8 9 10 15 මැෂින් එකේ ඉන්නවා. ඊමණට ඔක්කොම තේරෙනවා. ඉස්පිතාලිනේ උන්ට තේරෙන්නේ නැහැ. නෑදෑයිනේ තේරෙන්නේ නැහැ. ඉතින් නිකට අලි තියනවා අනේ බලන්නකෝ දඬු කඳක් වගේ. ඔහේ ඉනවා. අර මං ඇතුළේ ඉඳගෙන තේරෙනවා ඔක්කොම මේ කට්ටිය ඇවිල්ලා ඔන්න. එචි අර මැරෙන්ඩි ඉස්සෙල්ලා වාර්තා ලියපු අපේ සමීර. මට මතක නැහැ ඌ කියනවා මම දන්නවලු දැන් ඉතින් මැරෙනවා කියලා. ඉතින් මාව හම්බෙන්න කට්ටිය එනවලු. චාමර. ඉතින් යාළුවෝ ඔක්කොම ඉස්පිතාලේ මෙහෙම කොරිඩෝ එකේ එහාට ගිහිල්ලා ඇතුලේ වාටුවට ඇවිල්ලා මේ පැත්තට එන්න ඕනලු. දැන් මේ කොරිඩෝ එකේ යනකොට කතාවේ ඉන්නේ ජොලියේ. වාට්ටුවෙන් ඇතුලට එනකොට මූණ අට කර ගන්නවලු. දැන් චාමර පේනවා වාට්ටුවේ කෙළවරේ ඉන්නවා. මයි ළඟට එනකොට මරණයක්ලු. මට මූණෙන් කියනවලු චාමර උඹට ළඟදී මැරෙනවා කියලා. මට පේනවලු උගේ මූණේ තියෙනවා කියලා මරණ සංඥාව. හැබැයි මන් දන්නවලු මේ ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්නකොට මාව බලන් ඉන්නේ hina වෙවි කතා කර කර ඇවිල්ලා මේ හැරිච්ච තැනදී මයි ළඟට එනකොට ඒක දැකලා නිසර්ගදත්ත මහරජ කෙනෙක් නා ඥානී කෙනෙක් වුණා. යා වීජේදී වැටුණා කලන්ත හැදිලා මේ බීඩි බිස්නස් කරන මිනිස්සෙක්
එතකොට මිනිස්සු දුවගෙන ආවලු සමහරු ග්ලූකෝස් ගෙනලා සමහරට ඇල්ල වතුර ගෙනලා සමහරු ඉතින් කෘත්‍රිම ශෝෂණය දීගෙන ඉතින් කටයුතු කරන මෙයා මේ බලාගෙන ඉන්නවලු මිනිස්සුගේ මූණ දිහා මිනිස්සු බොහොම වීදියේ මැද උදව් කරනවලු. මෙයා ඉතින් බලාගෙන ඉන්නවලු මේ දියුණුවක් නැතුව ප්‍රසීයන ගතියක් පණින ගතියක් නැහැ. ඒකට ටික ටික පේනවලු මේ මනුස්සයා අර මූණෙන් කියනවලු මිනිස්සු මට දැන් මිනිස්සු ගොඩේ නිකක් නෑ වගේ නේ කියන එක මූණෙන් පේනවලු. ටික වෙලා ගියාට පස්සේ කට්ටිය බලාන එන අපියන් ඉවරයි. කියන එක මූණෙන් පේනකොට එයාට පේනවලු ඔක්කොමලා උදව් කරනකොට තිබුණ සතියයි ඔක්කොම මැදිහත් වෙනකොට තියෙන සතියයි බලාපොරොත්තු සුගිනකොටයි මගේ වෙනසක් නැහැ. නමුත් මේ මිනිසුන්ගේ මූණ උපස්ථාන කරන මනුස්සයගේ මූණ ඒක විශාල පණිවිඩයක් දෙනවා. උඹ ඉවරයි කියලා. හැබැයි මන් දන්නවා මං ඉවර නෑ. මන් දන්නවා මට මොකක්වත්ම වෙලා නෑ. මොකද මම මිනිස්සුන්ට ප්‍රචාර කෙරුවේ නෑ. මිනිහා නැගිට්ටි ඥානී කෙනෙක් වෙලා ඊට පස්සේ ඉන්නකම්ම ලංකාවේ ගියා මිනිස්සු බලන්න යාව නිසර්ගදත්ත මහරජ් බීඩි බබා කියලා කියන්නේ. එයා කියන මේ මිනිස්සුගේ නාඩගම විවේකීට බයි. පවිවේක ආයුධයක් කරගෙන නෙවෙයි පවිවේකේ වහක් කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් අපිට දෙන්න තියෙන ලොකම දඬුවම තමයි විවේකයේ දෙන එක. ඊටගෙදර කියන්නේ ඒක තමයි. ඊකට පුදුම බයයි. කවුරු හරි කණ්ඩත් ගෙනත් දෙනවා. නිකන් ඉන්නත් තියෙනවා. ජම්බරියක් දෙනවා. මොකද්ද බය වෙන තියෙන කාරණා කියලා හිටපන්කෝ. අර උඩිය ධම්මලෝක ආමර කරන ධම්මජානරේ යන්න වටිනවා අප්පා එතන. මේ ඉන්න ඔක්කොමලා පුදුම සැලකිල්ලක් සැලකනවලු. මම කිව්වලු එයා chance දඬුවමකට ගියේ. බන්ධනාගාර කොමසාරිස්ගෙන් මට මාසෙකට සැරයක් විතර ඇවිල්ලා දවසක් ඉඳලා තියලා යන්නේ. ඒ තරම්ම ඒක ඇතුලේ ඉන්නවලු මිනිස්සුયો. මේ පිටේ ඉන්න පිස්සෝ පිහට්ටෝ නෙවෙයි මිනිස්සුયો ඉන්නවලු 11 අමාර කිට්ටු කරනකොටම ජේලයට කඩන මේ තමස් දන්නවද? ආම්රු කෙනෙක් ඉන්නවා. දාන දෙන්න ඕනේ. 12 ඉස්සලා දෙන්න ඕනේ. තමසේ කරබන් ඉන්නවා. මගේ කෑම එක දෙන්න ඕයි. කියලා තමන්ගේ කෑම එකේ තියෙන කෙසල් ගෙඩිය ගිහිල්ලා පසඟ පිටවල වැදලා දෙනවලු. උභාන්ති වගේ කෙනෙක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. සෝන්ත හිරිය ආවත් ලොකු දෙයක් කියලා ඒ කියන ඒ මිනිසුගේ තියෙන ඒ ගෞරවය. ඔය විවේකයෙන් ඉන්නේ. නමත් ගියා මේ වැලිකඩ මේ ලංකාවේ ඉන්න හොඳ අහියත්ති පුරුෂයෝ සේරම ඉන්නේ ඇතුලේ. මේ දියවැඩිය කාර්යෝයි කොලෙස්ටරෝල් කාර්යෝයි කොන්දේ අමාරු කාර්යෝයි චරිචුරු ගාන මිනිස්සුයි බය වෙන කට්ටිය ඔක්කොම එළියේ. උන් තීන්දුව කරනවා අරකව හිරිට දාන්න කියලා. ඒ වැරද්දක් කෙරුවින්ද නෙවෙයි. කාරු ලොකු වැරද්දක් කරපුවම කාගේ හරි නමක් කියනවනේ. නම දෙන්නේ ඔයගේ හතරියම් පුරුෂයෙකුට තමයි. ඌ ඇතුළටලා ඉන්නවා. ඊයරෝසේ මලකට ඇවිල්ලා එකෙක් කියනවා මේ අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ පොඩ හම්බෙන්න. ඉතින් මං කොහේ කොහේ හම්බෙලානේ ඉන්නේ. අනේ ස්වාමීන් වහන්සේ මේ මට කුඩේ අල්ලනවා දැන්. වරෙන් කතා කරන්නේ බෑ මෙතනින් හැරි යන්න දෙන්නේ නැහැ. ජේලර් බලාගෙන ඉන්නේ මං හිරකාරයෙක්. මං දන්නේ නැහැ හිරකාරයෙක් කියලා. හොඳට සුදු ඇඳගෙන ලස්සන මම තමයි ඇතුලේ අභිධර්ම උගන්වන්නේ. අපි අම්මට පරිණ්ඩයක් දෙන්න බලන්න. ඒක හරි නෑ සංස්කෘත කියන එක අම්මට කියන්න මම ජොලියේ ඉන්නේ කියලා සංස්කෘත මං කොච්චර කිව්වත් අම්මා අහන්නේ මම අභිධර්ම ගන්නවා. මං ඔබ වහන්සේලාට දාන දීලා තියෙනවා. මං අසවල් ප්‍රාදේශීය සභාවේ මේ ප්‍රාදේශීය മന്ത്രിවරයෙක්. මං ඇතුලේ හරිම සතුටින් ඉන්නේ. අම්මට කරුණාකර කියන්නේ මේ නම්බරේට පුතා සතුටින් ඉන්නේ කියලා. අම්මා ඔබ වහන්සේට ගරු කරනවා. මම මොකක් කරද ආවේ ඇතුලට? වැඩන්නේ ඒව කතා කරන්න එපා. මෙන්න මේ පණිඩේ කරලා දෙන්නේ කියලා. ඉතින් ඌදියා බලනකොට පේනවා මේ 98කට අභිධර්ම උගන්වමින් ඇතුලේ භාවනා කරගෙන ඉන්නවා. පවිවේකේ. හොඳ හයියත් පුරුෂයෝ සේරම ඇතුලේ ඉන්නේ. පිස්සන්කොටට ගියාම අනේ අම්මේ වැඩක් නෑ. උන් ඇවිල්ලා කතා කරන්න හැටි මේ කතෝලික මිනිස්සු, මුස්ලිම් මිනිස්සු. ඉහළ මේක හොඳ මේක. ආමුදුර කිව්වනම් ආන්න එපා. කියාගෙන ඇවිල්ලා වඳිනවා. මේ එළියේ ගියොත් ආමුදුරට බස් එකේ සීට් එකක් දෙන්නේ නැහැ. මේ පවිවේකේ හොයන්න ඕන යන්න වාට්ටුවකට. පවිවේකේ හොයන්න ඕන යන්න පිස්සන්කොටුවකට. පවිවේකේ හොයන්න ඕන ලන්ඩන් ළමා ඉන්න තැනකට මේ මොන්ටිසෝරි පන්ති වලට ඉස්කෝල වලට නෙවෙයි. අන්න උන් කියලා දෙනවා අපිට. බුදුහාමුදුරුවොත් ඒ පොඩි ළමෙක් වාගේ. අපිට කියලා දෙලා අපි විහිං මේ කසාද ක්‍රමයක් හදාගෙන ආර්ථික ක්‍රමයක් හදාගෙන ශිෂ්ටාචාරයක් හදාගෙන අපි මේ එරිමහන්සිර කඳවුරක ඉන්න ගත කරන්නේ. කොහොමඩක්ක කසාදෙට කියන්නේ හිරේ කියලා. ඕගොල්ලෝ දැනගත්ත හරි නැතුව ගත්ත හරි. කසාද බැඳ හරි නැතුව හරි. ඉතින් එහෙව් එකේ මේ පවිවේකයේ තියෙන සුතමේ ඥාන සහ භාවනාමය ඥාන මැද තියලා
බුදුන්සේ මේ දීප පවිවේකයට අපි චින්තාමය ඥාන, අනුමාන ඥාන, ණය විපස්සනාව, ආකාර පරිවිතක් කියලා ගොඩක් දේවල් කියනවා. ඉතින් හැම විද්‍යාඥයෙක්ම හැම දෙයක්ම හොයාගත්තේ පරිේශනාගාරවල නෙවෙයි. පරිේශණය කරලා එළියට ඇවිල්ලා විවේක වෙනකොට. නිකන් සක්මන් කරනකොට. පරිේශනාගාරේ තමයි පිස්සු කෙලින්නේ. එළියට ඇවිල්නකොට අරකයි මේකයි කනෙක්ට් වෙනවා. ලෝකයයි පරිේශණය සක්මන් කරනකොට පටස් කාලා මුට එනවා ඉන්සයිට් එක. ඒ හැම එකක්ම බ්ලින්ක් එකක් කියලා කියන්නේ. ගිස්ට්. හදිසිය අහම්බයක්. හැබැයි ඒක පික් කරන්න දන්නේ නැත්නම් ඒක ඉවරයි. ඒක ගියා. ඒක එනකොටම දැනගන්න ඕනේ මෙන්න මේක තමයි මාකටිං කරන්න තියෙන බාන්නේ. මෙතන ඒක ඉන්නේ පවිවේකේ. ඒ කවදා පරිශනාගාරේ ඉන්නේ නැහැ. ඒ කවදාකවත් නිකන් ඉන්න බුබ්බඩයට එන්නේත් නැහැ. හොඳට මහන්සිලා විවේක වෙනකොට ඒක පාරට එනවා ඉන්සයිට් එකක්. මේ මහන්සි වීම ප්‍රතිඵලයකොත් නෙමෙයි විවේකයොත් නෙමෙයි මහන්සියෙන් විවේකයට මාරු වෙන තැන. ඊටසේ විවේකේ ඉඳලා මහන්සියට මාරු වෙන තැන එතන තමයි සම්පජඤ්ඤය තියෙන්නේ. එතන තමයි යෝනිසෝමනස්කාරය. ඉතින් කවුරුත් දන්නේ නැතුව දිගටම භාවනා කරලා හිටියොත් නැත්නම් කම්මලකට වෙලා හිටියොත් නැත්නම් පරිසරය පිස්සු විහාට්ටෝ දෙනවා. දිගටම පිස්සු කෙල්ල මොනක්වත් නැතුව හිටියොත් ඒ ලෝකයා කණ්ඩ දෙන්නේ නැහැ. වැඩ කරන්න ඕනේ ආය විවේක වෙන්න. ආය වැඩ කරන්න ඕනේ ඔය දෙක තමයි යෝග ජීවිතය කියන්නේ, බාහන ජීවිතය කියන්නේ. සංඥා වංචනාවක් විතර වැඩ කරන කිසිම කෙනෙක් මුළු ලෝකේ කවුරක්වත් නැහැ. පැය 24ම වැඩ, දවස් 7ම වැඩ, මාසෙම වැඩ, මුළු අවුරුද්දම වැඩ. සරුවචනන්සේ අවුරුදු 45ට කී දවස් විවේක ගත්තද කියලා පොඩ්ඩක් බලන්න පොතක. නෑ. දවසෙම පැය 18ක් අඩු ගන්න. හැදැම්ම 10ක් 12ක් පයින් ගිහිල්ලා තියෙනවා. ආවල් තැන කියලා තැනක් තිබිලත් නෑ අවුරුදු 20ක් යනකම්. ආවල් ගෝලයා කියලා කෙනෙකුත් නෑ, පොතකුත් නෑ. වැඩි කරා. දැන් අපිට මේ බුද්ධ ධර්මයක් හදලා ඒ අද තියෙන බුද්ධ ධර්ම කරන්නේ විවේකේ නැති කරන එක විතරමයි. ගෝසා කරනවට මෙව දාගෙන, ලවුඩ් ස්පීකර් දාගෙන, බෙර ගහගෙන, සුදු කොඩි එලවගෙන, නටවගෙන ඒ ඔය පූජාවල් කර කර අර ඉන්න මිනිස්සුන්ට නිකන් ඉන්න දෙන්නෙත් නෑ. මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව බැනිනවා දවසට 4ක් කෑ ගහනවා අපිට භාවනා කරන්න බෑ. ඉතින් උන් අහනවා තමසල රැය 30 ඔය කෑ ගහන්නේ පිළිත් කියනවා කිය. අපිට හරි කරදරයි. බුරුමේ දවස් 7ක් අපි ධර්මයේ කියනවා. ඔය දැන් ඔය වාසි වුණාට පස්සේ ආ බානවල 7 පොලක 8 පොලක හැමදාම ලවුඩ් ස්පීකර් දාගෙන ආහඳුරු කෙනෙක් බඩ බැඳගෙන අට්ටාලයක් ගහගෙන පාරයිනේ පට්ටාන කියවනවා. ඉතින් භාවනා කරන ආහඳුරු කියනවා ඉතින් සෝරි ඔයත් අපේ බුදුහාමුදුරන්ගේම ගෝලෙක් තමයි කියන්නේ. ඔය පිළිත් කියන්නේ. වටේට ස්පීකර් බැනගෙන පිළිත් කිය. බුද්ධ ආගමෙන් කෙලියෝක දාන. බුද්ධ ධර්මයේ කියනවා විවේකයේ පිණිස අපේ මේ මහානකම. විවේකයේ පිණිසයි මේ සේනාසනේ. විවේකයේ පිණිසයි මේ සිවුර. විවේකයේ පිණිසයි මේ පිණ්ඩපාත. විවේකයේ පිණිසයි මේ බේත්. ඒ තුනතියදී අද මේ බගලගෙන මිනිස්සු සීවරට පිණ්ඩපාතට සේනාසනෙට ගිලානපත්තියට මේ ගහන ගේමයි ප්‍රවේකයයි බලනකොට අපිට පරමාදර්ශයක් නම් පෙන්වන්නේ නැහැ. හැබැයි ඉතින් යම් කිසි ප්‍රමාණයකට අපිට පෙන්වන දෙයට ආනිසංස තියෙනවා. මොකද අපිට සිව්පසෙන් කිසිම අඩුවක් නැහැ. මිනිස්සු හොයලා බලලා උදව් කරනවා. අපි කියන්නේ කරුණා කරලම කොරෝනා නිසා හෝ කමන්නේ. වස් කාලේ නිසා හරි කමන්නේ උඩට එන්න එපා. අපි එන්නම් පල්ලෙහාට වඳින පුදන පිළිල්ලක් කරගන්න අපිට දෙන්න මේ මට දෙන්න මගේ පුංචි කාලේ මට දෙන්න මේ විවේකේ මේක ඇත්තටම කොරෝනා වලින් වැඩි වුණයි කියලා හුඟ දෙනෙක් පැතුවා මට එච්චර කොරෝනා වලින් වැඩි වුණේ නැහැ හැබැයි වස් කාලේදී විවේකයක් මට එන්න පටන් ගත්තා අපි ඉන්නේ වස් කාලේ මම හිතන්නේ 9 වෙනි දවසේනේ ඊයේ නෙමෙයි වෙරේදා 8වක 10 වෙනි දවසේ ඉන්නේ ඒ ටික නා හොඳටම තේරෙනවා සම්පූර්ණ රෙසිඩෙන්ෂල් දිගට ඉන්නවා ඒක ටික දවසක් වෙනකොට මටත් විවේකේ පාවෙයි එතකොට ඉතින් කොයි හරි ගමන් දාගනි. අනේ එහෙම වෙන්නේ නැතුව සියලු ලෝකේට මේ ලැබිච්ච manussකම මම මෙතන මේ දැන් කියන මේ විවේකේ ලැබේවා කියලා මගේ මේ කට්ටච්චෝලි කතාව මම නතර කරනවා. මම ආරාධනා කරනවා අපි පැයකට ආසන්න කාලයක් දැන් ගත වෙලා තිනවා අපේ 7:00 පටන් ගත්තනේ 8:00 ඔය තව විනාඩි 35ක් 40ක් තියෙනවා අපේ විවෘත සාකච්ඡාව සඳහා මම ඉස්සලාම විවෘත කරනවා ආරාධනාව අපේ මේ දැනට මෙතන වැඩ ඉන්න පිරිසගේ මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. මෙහි නැත්තම් අපි ආරාධනා කරනවා මේ අපේ දුරස්තව සම්බන්ධ වෙන Zoom group එකෙන් සම්බන්ධ වෙන BBට. අවසරයි ස්වාමීන් වහන්සේ BB
මට කාලෙකින් උඟක් පස්සේ කල් ගත ගියා මේ වෙන මොකද්ද මේ බීබී කියලා කියන්නේ මං කියන්නේ ලල්ලා. පස්සේ මට තේරුණා. වයර් මාරු වෙලා කියලා මේක තමයි. අවසරයි සාංශ අද දින සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට 48 දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ අතරින් ප්‍රථම අත මේ අවස්ථාවේදී යසවෙනවා. ඒකට මම ආරාධනා කරනවා නාලක වීරසිංහට මයික් එක අන්මියුට් කරලා ස්වාමින් වහන්සේට අදාළ ගැටලුව හෝ ප්‍රකාශය ඉදිරිපත් කරන්න. නාලකට ඇහෙනවද අපුව? ඇහෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඇහෙනවද දන්නේ මම කතා කරන එක. තෙරුවන් සරණයි. ඇහෙනවා. අපේ හැමදෙරේ මේ මම දවස් ගාණක් ඔබ වහන්සේගේ ඔය සෙවෙනි හිඳලා මේ මම එළියට ආවයි මේ ඒව මම මේ සජීවීව අහනවා. ඉතින් අපි හැමදෙරේ මේ විවේකේ කියන එක ඔතෙන්දින් නම් ගොඩාක් ලැබුණා අපි හැමදෙරේ. ඒත් දැන් මේ එළියට ආවහම අපිට මේ ඒක ලබා ගන්න මේ අපේ තියෙන මේ ශක්තිය නැති හින්දා දන්නේ හරි අමාරුයි අපි හැමදෙරේ මේ තියෙන වැඩ රාජකාරී රස්සාවයි ඒව මේවත් එක්ක. ඉතින් අපි හැමදෙරේ මේ ඒක අපේම දුර්වලතාවයක්ද අපි හැමදෙරේ එහෙම වෙන්නේ. අපේ නේ උඹේ දුර්වලතාවය. අපේ කියන්නේ මොකද්ද? අපි නෑ ඕකට. එහෙමයි අපි ගන්නකොට විතරක් අපේ. තනියම කනකොට මගේ දුර්වලතාවය තමයි අපි හැමදෙරේ. ඉතින් ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනා ටික බොහොම ශක්තියක්. ඉතින් මේ වෙලාවටවත් මේ මම ඔබ වහන්සේලා ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මගේ දුර්වලතාවය හදාගෙන මම ඉක්මනටම උතන්ට තව දවස් කිහිපයකට එන්නම්. මෙහෙට එන්න එපා වෙන තැනකට ඵලයන්. හරිද? ඒතකොට ආපුවාම අපිට විවේකේ නැති වෙනවා. මේ ගිහිල්ලත් කවි කරදර කරන එක නේ කරන්නේ. තෙරුවන් සරණයි. මම රසාව කරනකොට තිබුණා මුළු දොරේ උඩ පළුවම වැහෙන්න පෝස්ටර් එකක්. There should have a place for grow and branch out and flower just like a tree. කියලා එක දූපතක එක ගහක්. විශාල දිය කඩක එක දූපතක් තියෙනවා. පාළු දූපත. ඒ දූපතේ එක ගහක් තියෙනවා. ඒ ගහේ පොට එකක් දාලා කියනවා everyone must have a place to grow and branch out and flower just like a tree. ඉතින් මං හිතුවා මටත් තැනක් තියෙන්න ඕන. මේ සෙනග මැද කක්ක කරන්න වෙලාවකුත් නැහැ, චූ කරන්න වෙලාවකුත් නැහැ, කණ්ඩ වෙලාවකුත් නැහැ, මොකක්වත් කරගන්න බෑ. ඉතින් මං කිව්වා මම මේ කියන්නේ මං තනි කංග වේනාගේ අඟ වගේ තනි වෙනවා. ඒක ළඟට ආපෙ කිව්වා ඕක දෙක වෙයි ළඟදිම කියලා. ඒ කියන්නේ බඳී කියලා. තව අඟක් තනි අඟ හිටින්නේ නැහනේ. පොළොව එකක් ගැව්ව බිත්තිය කාගෙන යන්න මම අභියෝග කරන එක ලැබෙන වරුද දකින්නට ඔබ බැඳලා ඉන්නේ කියලා. ඒ තරම් ගෑනුන්ට ආසයි මම. ඒ තරම් ලිංගිකත්වයේ. මේ පැත්තෙන් කියනවා පුතෝ මේ විවේකේ පාවා දෙන්න එපා. ඔය මොනම දෙයකටවත් මම ඒකට හරියට ගරු කරනවා ධම්මික හාමුදුරන්ට. උඹේ ඔය විවේකයේ උඹේ ජාතික ජම්ම උරුමයක්. ඔක මොනම දෙයකටවත් ලාභයට, සත්කාරයට, සම්මානයට, සිලෝකයකට, ලිංගිකත්වයට පාවා දෙන්න එපා. දැම්මට පස්සේ ගන්න බෑ කොයියෝ. ගන්න බෑ. දැම්ම අඬපන්. යාප්පුවයන්. බැරි වෙලාවකත් අඟිල්ල දාන්න එපා. දැම්මොත් ඉවරයි. මම ගියා නම් සල්ලි හම්බ කරන තැනකට මම මේ ප්‍රයිවට් කම්පැනි එකේ ඉඳලා මට හම්බෙච්ච සල්ලි. ඒ සුද්ද මාව කටේ දාන සූප්පු කරනවා දුන්නාම. ඒ තරම්ම හරිම නිර්මාණශීලී. ඉතින් ඒකට ආයේ ගැලවුමක් නැහැනේ. කවදාකවත් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මම මේ ඩිරෙක්ටර් බෝඩ් එකට අපොයින්ට් කරලා තිබ්බේ මගේම පඩියෙන් කොටස් ටික වෙන විදිහට. මුද්ද වෙලාවට කම්පැනි හිටපු සේරම මට බැලලා මට ගහලා මාව එලවලා දැම්මා. ස්ට්‍රයික් කළා. 385ක්. සුද්දට උඩුකුරුඤ්ඤා. මේක අප්‍රිකාවත් බලපන් බං. මේ මිනිස්සු මෙහෙම කරන්නේ මට යටිපැත්තේ එක පැත්තේ hinaවකුත් යන එක පැත්තේ බයකුත් එනවා. දැන් මේ පළවෙනි රස්සාව. අම්මට කියලා අම්මා හිතුවා ගෙදරවිල්ල එනකොට ආරි කොල්ල පොත අම්මට ආදරේ කියලා. මං කෝ ආදරේ නෙවෙයි එලවලා රස්සා කියලා. අනේ කට මෙම මේ හුණියන් වෙන කතා කරන්නේ ඔබ කරන්නේ මෙව්වා මේ කවදාකවත් උඹ විතර හම්බ කරපු කෙනෙක් අපේ පවුලේ නෑ. ඕක හොඳට කරගෙන හිටපන් කියලා. මොකද අම්මට දෙන්න ලයිට ගතම එකක් දෙනවා මං. කවදා විශ්වාස කරේ නෑ අස් කරුවා කියලා. පස්සේ මං කිව්වා මේ 385ට පහන් 385ක් මං පත්තු කරලා
ස්තුති කරනවා මොකද උන් විතරයි මට ඵල කියලා කිව්වේ. තෝ ඵල. ඒ දවස්වල පාරේ විසික වැසික වල මට බැලලා ගහලා තියෙන පෝස්ටර් ටිකක ෆොටෝ ටිකක් අරගන්න මට පුදුම ආසාවක් තිබ්බා. වැඩ කරපකට ටිකව කරන්න යන්න බෑ. ඒක ප්‍රොවොක් වෙනවා. පොලිසිය ඔයිසිටත් කියන්නම් කියලා මට හිතුණා. ඒක ටිකයි මුත් කරන්න එපයි කියලා. ඒ වනිකම් මිනිස්සු අවසර වැඩ කියලා. ඒකට මගේ පෝස්ට් නම දාලා පෝස්ටර් ගහලා පාර පුරා ගම පුරා කොච්චර සන්තෝෂද කියලා බලන්න. අරක මේකෙන් යන්න ඕනේ. මේක විනාශ කරනවා. මේ කම්පැනි බලානින් දැදි දිනු වෙනවා. මම ගහිල්ලක් ගහනවා. ඒ ආක්‍රමිකතාවේ නැත්නම් ඒ දේ නොවුනා නම් මට අද විවේකේ නෑනේ. ලොකු සංසි කියනවා ලොකු සංසි කොළඹ කොල්ලු පිටියේ ටියුෂන් කෙවලා ඉගෙන ගත්තලු ඒ 1930 ගණන් වල 40 ගණන් වල ගණන් හොදපු මාස්ටර් ඉන්දියාවෙලු කින්නුවේ. ඉතින් හරි ආසයිලු කොච්චි ඇවිල්ලා කොල්ලු පිටිය බෑලා ටියුෂන් යනවා ඉතින් ඉස්කෝලේ. ඉඳපුවාන් දායසභාව කළු සල්ලි ගන්න බෑ වහම ආපහු වෙන්න කියලා. සික්කේ කියලා හිතනවා නේද උප්පත් වෙලා ඉපදිච්ච මට වෙච්ච දේ. මෙච්චර ලස්සන අධ්‍යාපනයක් කඩන් වැටුණා කියලා. දායසභාව සම්පූර්ණ අඳගොළු බීරි. ඊටසේ මේ වාරණ පන්සලට මොකද්ද වාරණ නෙමෙයි කොහෙද පන්සලට ඇවිල්ලා ඉතුරු පුස්කොළපති කියන හිතාගත්තල චික්කේ මං වගේ කාලකන්ණියෙක් බණ්ඩ යමක්කමත් තියුණා මං දිගටම අධ්‍යාපනය කරනවා ඊට පස්සේ කියනවා එදා අධ්‍යාපනය කැඩුන්නේ නැත්නම් මං කාට හරි කඹරන සල්ලි හම්බ කරන හාමුදුර කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. අද මං අවුරුදු 25ක් කැලේ ඉඳලා තියෙනවා. එදා වැරදිච්ච වැරදිලට මං හිතුවේ ඒක මහා කාලකන්නිකමක් කියලා. ඒ නිසා වෙන්න ඕන දේ වෙනකොට ටොක්ක්ක් කන්න වගේලු තේරෙන්නේ. හැබැයි පවිවේකී ඥානෙ තියෙනවා නම් පවිවේක ආයුධය තියෙනවා නම් තේරෙනවා කොච්චර උත්සාහ කරන්න හැදුවත් ජනප්‍රිය වෙන්න උඹට විවේක ස්ථානයක් හදලා දෙනවා. ඉතින් ඒ වලට හිතෙන්නේ අපරාධය අර ජනප්‍රිය ලාභ සත්කාර වෙනකොට විවේක ස්ථානේ දඬුවමක් වයි කියලා. දඬුවමක් නෙවෙයි ඒක තමයි ජන්මාන්තරගතව අපිට තියෙන දේ. මොකද පින් කරලා තියෙනවා අපි ඉස්සර. නමුත් ඒ පටිසන් දෙන වෙලාවේදී පළ දෙන වෙලාවේදී අපිට තේරෙන්නේ අපිට හිතෙන්නේ කොටු වුණා, තනි වුණා, කවුරු හරි ගැහුවා, බැන්නා, එලෙව්වා. එන මගුලකට එන්න දෙන එකයි තියෙන්නේ. හැබැයි ඒක හිර වෙලා ඉන්නකොට එහෙම හිතෙන්නේ නැහැ. හිර වෙනකොට කොහොම හරි ෆයිට් එකක් දීලා මේකට රියැක්ට් කරන්න ඕනේ කියලා තමයි හිතෙන්නේ. ඉවරුනාට පස්සේ තියෙන මොන જાති කෙරුවත් ඒ අපේ බබා උපන් හැටියට ළමා උපන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ. ලැබෙන්නේ මේ උතුම්ම දේ විවේකේ. එපාම කරපු දෙයත් ඒක තමයි. ඒක නිසා ඒක දුන්නට පස්සේ හිතන අතර කවුරුත් දීලා නෙවෙයි. අපි ළඟ තියෙනවා ඒකට මනාපේ ඒක පොඩ්ඩක් අවුස්සලා දෙන්න. ඒක ටිකක් කැටලයිස් කරලා දෙන්න. ඒක නිසා තල්ලුවක් දෙන එක විතරයි කරන්නේ. දැන් බලන්න අවුරුදු 2600 කට ඉස්සෙල්ලා පැවිද්දෙක් දැකලා කීකී අතාරින් හිටපු සිද්ධාර්ථ කුමාරයා නෙමෙයි අපි අනුගමනය කරන්නේ. පැවිද්දෙක් දැකලා ගීකී අතහැරලා ඒ සිද්ධාර්ථ කුමාරයා අපි අනුගමනය කරන්නේ. බුදු වෙලත් කිව්වේ ඒකම තමයි. අවුරුදු 45ක් රජ කුමාරයෙක් හිඟන්නෙක් විදිහට ලෝකෙ හැසිරෙනකොට කොච්චර ජොලියක් තියෙනවද කියලා හිතන්න. රජ කුමාරයෙක් නැත්නම් යුව රජ කෙනෙක් හිඟන්නෙක් විදිහට රඟපානවා. අවුරුදු 45ක්. එක දවසක්වත් විවේක අරගන්නේ නැහැ. මුද්දටම අමාරු වෙච්ච ලාදී මහා චුන්ද හාමුදුරන් කියලා තන චුන්ද මේ බොජ්ජංගේ පොඩ්ඩක් කියන්න බැරිද? චුන්ද හාමුදුරුව අහන්නේ කමනියම් බන්තේ යාපනියම් බන්තේ කියලා. හොඳ නෑනේ ලොක්කනේ. අනික හැමතැනදී බුදුහාමුදුරුව අහනවා කියලා කමනියම් කසප ආයපනියම් බෝධික කසප යපෙන්න පුළුවන්ද ඉවසන්න පුළුවන්ද කියලා. බෑ හාමුදුරනේ කියලා කෙලින්ම කියනවා. මොග්ගල්ලාන සාංශෙත් කියනවා කසප සාංශය. චුන්දහාමුදුරුව කියලා අහන්නේ බුදුහාමුදුරන්ගෙන් අවසරයි සාංශය යැපෙන්න පුළුවන්ද? නෑ කතා දෙකක් නෑ. පිරිත් කියනනම් පිරිත්යක් කියලා යන්න. මොකද ඒ රෙස්පෙක්ට් එක තියලා කතා කරන්න බෑ මට බෑ. ආනන්දමට ඇවිදින්න බෑ දෙපට තියුර බිම දාලා මට පොඩ්ඩක් සැතපෙන්න දෙන්න. මට ඇලවෙන්න දෙන්න. මට වතුර ටිකක් ගෙනත් දෙන්න. ඒකට මොකද හිතෙන්නේ මේ හරුවඥ වූ සියලු ඥානයත්තා වූ මේ යුවරජ්ජුරෝ ආනන්ද හාමුදුරන්ට කියනවා මට තව අඩියක්වත් ඉදිරියට යන්න බෑ ආනන්ද කකුල් ඔක්කොම ඉදිමිලා මේ ගහයට දෙපට සිවුර එල්ලලා මට පොඩ්ඩක් හැතපෙන්න දෙන්නයි කියලා. පාරෙන් පොඩ්ඩක් එහාට යන්න මොකද පාරේ යන මිනිස්සුන්ගෙන් කරදර වෙයි කියලා. මට වතුර තිබහය ආනන්ද. අපි වඳිනකොට කොහොමද හිතන්නේ බුදුහාමුදුරේ යන්නේ යන තැන් වල ඇල්පන් කඳුළු උළුපන් කඳුළු පහළ වෙනවා සියල්ල හම්බ වෙනවායි කියලා. මේ සේරම ලියලා තියෙන්නේ මොකටෙයි? ඒ බුදුජානනාංශේ මිනිස්සෙක් කියන්නේ. මේ මිනිස්සයාගේ වර්ධනයේ සිද්ධ වෙන්නේ බලවත් වෙන්නේ පවිවේක ආයුධේ.
එහෙම නැත්නම් මේ පිස්තෝලේ හසුරවන්න දැන ගැනීමෙන්, කඩුව ඇතුලෙන් දැන ගැනීමෙන්, සන්නාහ බැඳ ගැනීම නිකන් බයියෝ ඒව බොරු බයට තිකරන කර දේවල්. මාෂල් ආර්ට්ස්. මාෂල් ආර්ට් එකක්වත් ඕනේ නැහැ. මම බය නැහැ මොකාටවත්. විවේක වෙනවා. ඒක නිසා ඒක සඳහා පැවෙන්න ගහකට තනක් තියෙන වගේ තනක් හොයාගෙන යවූ. මම දැකපු දාශන ලොකු සාංශ කිව්වේ හොඳයි මහත්තයෝ එහෙමනම් ජීවිතේ ඉතුරු කාලේ ගත කරන්න විවේක ස්ථානයක් හොයාගන්නයි කිව්වා. මෙහෙන්න පැවිදි වෙන්න මොකක්වත් කිව්වේ නැහැ. හොඳයි මහත්තයෝ එහෙමනම් ජීවිතේ ඉතුරු කාලේ ගත කරන්න මේ විවේක ස්ථානයක හරියටම ලෙඩේ අල්ලලා බෙහෙත දුන්නා වගේ මම ළඟ ආපු දෙන්නටමත් තේරුණා. උඹට ලෝසාංශ කෙනෙක් උනා අයියා. ඔව්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි සානද ඊළඟට අත ඉස්සලා තියෙන බන්දුල සොයිසා මහත්මයා සිඩ්නි සොයිසා එතුමාට අවස්ථාව ස්වාමීන් වහන්සේට අදාළ ප්‍රශ්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ වහන්සේගේ ධර්ම දේශනාව අහනකොට මට මේ විවේක ස්ථානය කියන්නේ එතකොට වර්තමාන මොහොතම කියලා කිව්වොත් කියලා මට හිතුණා වහන්සේගේ දේශනාව අහන් ඉන්නකොට. එතකොට අපි මේ ප්‍රතිපදාව පුරන්නේ මේ කියන වර්තමාන මොහොතට ළඟා වීමට කියලා කිව්වොත් හරිද ස්වාමීන් වහන්සේ? ඔව් විවේක જાති තුනක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. මේ දවස්වල පල්ලෙහාදි කියන්නේ උපදි විවේකයේ සම්බන්ධව. හැබැයි ඒ කියන්නේ කාය විවේක, චිත්ත විවේක දන්න කෙනාට. එහෙම නැති කෙනාට තේරෙන්නේ නැහැ. සියලු දුක් වලට හේතුව උපදි කියලා කියනවා. උපදීන්ගේ විවේකය. මුකුත් පතන්න එපා. භවගාමී කිසිල කුසලයක් පැතුවොත් ඒක උඹට දඬුවමක් වෙනවා. ඒ පතන්න හරි අවසරයක් ලැබෙන්නේ චිත්ත විවේකේ ලැබිච්ච කෙනාට තමයි. තමන් නිවර්ණ ධර්ම නැහැ. අරමුණේ හිත තියාගෙන බලන්න එයාට හිතුවපැතු සම්පත්ත හම්බෙන්නේ. ඒකට පැතුවොත් කක්කා. පැතුවේ නැත්තම් සුපිරි. ඒක උපේලා පතන්න නැතුව හිටපන්. ඒක කියනවා උපදි විවේක කියලා. ඊට පස්සේ චිත්ත විවේකය කියලා කියන්නේ ගීගී අතහැරියාට පස්සේ නිවර්ණ වල නැත්තම් කාමෙන් අයුනාට පස්සේ හිතට එනවා කාමේ. විවිධ කාම අදහස් ඒවට කියනවා කාම සංඥා කියලා. නැත්නම් නීවරණ කියලා. ඒවට පුදුම ආසයි අපි. ආස නිසා ඉවත් එක රණ්ඩු කරනවා. කාමයේ ආපුවම ද්වේෂය ඉල්ලනවා. ද්වේෂය ආපුවම කාමෙල කොහොමාරි අර අතින් අතට ගිනි අඟුර මාරු කරනවා වගේ මිසක් ඒ වයින් අයින් වීමක් හිතන්නේ නැහැ. ඒක කියනවා චිත්ත වී කියලා. කාය විවේකයේ තමයි ගිහි කියත යනවා කියන්නේ. කැලියට යනවා කියන්නේ. ඉතින් තුනම වර්තමාන මොහොතේ තියෙනවා. ඉතින් තුන් දෙනා එකම විවේකයේ ලැබලා එක්කෙනෙක් වෙනවා මම බොහොම අමාරුවෙන් ගීගෙන් අයින් කරගත්තා ගෑණිකෙන් අයින් වුණා කියලා විශාල හතරක් ඒක. ඊට පස්සේ කියනවා මම අවුරුදු ගානකට කලින් බං කිරුවේ මට ඒ වුණාට නීවරණ වලින් අයින් වෙන්න බැරි නම් මම නම් යන්තම් ඒ කාමේ නෙවෙයි කාම සංඥාවලුත් අයින් වෙලා රූප ආරම්මණයකට පිටින්න මම නම් යන්තම් දැන් සමාධියක් ලබන්න පුළුවන්. ඒක මේ ලෝකේ හිතා ගන්නවත් බැරි අතිමානසික තත්ත්වයක් කියලා. අර මනුස්සයා ගීගාව එක නා කියනවා ඔය දෙකම ලැබලා තියෙන්නේ මමයි කියලා කියනවනම් උඹලා එක එක්කත් ගොඩ ඇවිල්ලා නැහැ. මේ ලැබිලා තියෙනවා. ඒකටවත් මං අයිතිවාසිකම් කියන්නේ මම එහෙම ප්‍රාර්ථනාවක් නැහැ. ඒත් අර දෙන්න මූඩෙන් මොන බලා ගන්නවා යකෝ අපි මේ ගේමක් ගහලා ඉල්ල ගියපන් මේ මිනිස්සයා ඊටි එළින එක නා කියනවා ඌවත් වැඩද මල්ලි කියලා. ඊට උඩින් බලනකොට අන්න බුදුහාමර තවත් උඩින් ඉනවා. ඊට පස්සේ කියනවා රන්තිම කියප එක හරි කියලා. ඉතින් අර ගේම ගහපු සේරම ගේම නැතුව එතෙන්ට එන්න බෑ ඒක කතාවක් ඇත්ත. ගේමෙන් දිනන්න ඕන. හැබැයි ඔය ගේම නෙවෙයි වැඩේ. ඕවත් වැඩද මල්ලි. මල්ලි ඕවත් වැඩද කියලා සින්දුවක් තියෙනවා. ඒක පිටුරු ගානේ මතක නැහැ නේ. මල්ලි ඕවත් වැඩද. මතකද? කවන්න කියන්න ප්‍රශ්න නැහැ. රජ වැඩ කිට දෙන්නට ඔබ රජ කකුලක්ද? ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද? ඕන මේ නිකන් හිටපන්. ඕන කෙනෙක් ගහද්දි බලන්න හිටපන්. වැදුන් නැතුව වගේ. ගහන්න පුළුවන්කම තියෙදි හොම්බට දෙකක් ගහන්න තියෙදි නේ හතක්වත් හොල්ලන්නේ නැහැ. මේ මදුරුව කනවා දන්නවා ඩෙන්ගු කියලා. උට දෙන්න පුළුවන් on the spot මැරිලා කුඩු වෙන්න ගහන්න පුළුවන්. බලාගෙන ඉන්නවා විදින හැටි. දන්නව හොඳටම. අන්න හොඳට මේක ගෙනාවේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඩෙන්ගු හැදෙන්නේ නැහැ. කවදාකවත් ඩෙන්ගු හැදෙන්නේ නැහැ. ඒ මොකද
මදුරුවා බීපුවාම මදුරුවා ඒ කෙල ටික දාලානේ ඩෙන්ගු ඇදෙන ඌ බොනකොට ලේ ටික ඌ කෙල ටික ඇද ගන්නවා. මගදී මරුවාම කෙල ටික ඇතුලේ මදුරුවා පිට ඩෙන්ගු. උඹට ගේම දෙන්න අරින්න. බාන ඔච්චරද කියලා. තව තියෙනවා. මේ මදුරුවා කියන පොඩ්ඩයි හිට වයිෆ් වෙනකන් ඉන්නවා. කොහම වයිෆ්ටත් දෙන්නේ කියලා. හරි. මොකක්වත් දෙන්නේ නැහැ. ඒක තමයි අන්තිම ගේම. ඕන කෙනෙක් ඇවිල්ලා වැඩ කිර පෙන්න විදිහේ රජපෞල වෙච්ච ආවේ රජ වැඩ කරත හැකි මොන කරන්නේ ඉතින්. සතියේට ඔක්කොම යටයි. ඉතින් ඕන වැඩක් ඉගෙන ගන්න එක දෙයක් නෑ. අලංකාතුන් අලං සංවිධාතුන් ඕන වැඩක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඕන වැඩ සංවිධානය කරන්න පුළුවන් වෙනවා. ඒක ලියලා නිකන් අත් දෙක බඳගෙන ඉන්න පුළුවන් වෙනවා. ඔක්කොම කරනවා. ඒක හරියට මේ ආමි කමාන්ඩර් looking at the battlefield ඒකට මේ ඒකට හොඳ නමක් කියනවා. මේ මුළු ෆීල්ඩ් එක දිහාම බලන්නේ. කොයි පැත්තද ගහන්නේ කොයි පැත්තද වදින්නේ කිසිම තීන්දුවක් දෙන්නේ නැහැ බලාගෙන ඉන්නවා. ඉතින් හමුදා සෙබළු බලනවා දැන් ඕඩර් එකක් එයි දැන් ඕඩර් එකක් නැහැ. බලාගෙන ඉන්නවා. ඒක තමයි මේ ඒ කමාන්ඩර්ගේ වැඩේ. කමාන්ඩර් ජෙනරල්ගේ වැඩේ. බලා ගිස්ට් එක කියලා. මෙහෙම බැලුවට බලන මුළු ෆීල්ඩ් එක දිහා බලන්න. ඉතින් යාට තේින්න විත්ඩ්‍රෝ කරන්නද ගහන්නද නැත්නම් මෙහෙට යොමු කරන්නද කියලා කට්ටිය ෆීල්ඩ් එකේ වැඩ. මෙයා බොහොම විවේකීව ඉන්න. මිනිහට මේ කිසි කෙනෙක්ගේ මිනිහා ඉන්නේ බුලට් ප්‍රූෆ් රූම් එක. ආන්නේ වගේ අපේ පිර කරපු පින උපයාගත්ත දේ ඔය කාය විවේක චිත්ත විවේකේ ලැබෙනවා. අපි ඒකට වසුරු හෙලනවා. මොකද අපි ඒකට පේන්නේ අපි තනි වෙනවා කොටු වෙනවා කියලා නැත්නම් වර්තමාන මොහොත කියන එක ජන්මදායකයක් නෑ ඕනම කෙනෙක්ගේ. කවුරු කියන්නෙත් නෑනේ. උපයාගත්තට පස්සෙත් කට්ටිය තනිකන් දෝෂ කියලා පිරිත් නූල් කර ගන්නවා. අප නූල් දානවා. එහෙම නැත්නම් දෙයියන්ට පඳුරු අයින් කරනවා. අනේ මෙහෙම කලසයක් නෑ වනේ වනසීව පාවට තෙන්නව බලන්නකො පාළුයි තනි කම්මැලි කියලා. මේ බුදු කෙනෙක් පහලා කියනවා ඔක තනි කාලු නෙවෙයි බං පෙරකල පිනකට ලැබිච්ච ආනිසංස කරුණාකරලා ඔක සමාදන් වෙයන්. කරුණාකරලා ඔකට එළඹ වාසය කරපන්. බෑ. ඒ නිසා තුනටම තමයි කාය විවේක චිත්ත විවේක උපෝධි විවේක කියන තුනටම තමයි වර්තමාන මොහොත කියන්නේ. වර්තමාන මොහොතේට හැම කෙනාම මේව සමාදන් වෙන්නේ නැහැ. සමහර කට්ටිය කාය විවේක විතරක් සමාදන් වෙනවා. සමහරට කාය විවේක චිත්ත විවේක සමාදන් වෙනවා. කාය විවේක චිත්ත විවේක උපදි විවේක සමාදන් වෙන්නේ සමාදන් වෙන්නෙත් නැහැ. මිනිහෙක් නැහැ ඒතර. ඉතින් ඒක අමාරුයි. ඒකේ මේ මෙත්තේ සූත්‍රයේ බුදුජානනාංශයේ සියලු දුකට හේතුව මේ උපදි කියලා කියනකොට ඉතින් මෑණිවරුත් නිකන් මන් දන්නවා අංජ බජල් මේ දවස්වල. ඇහෙන බණ භවගාමී මොනම කුසලයක් ප්‍රාර්ථනා කෙරුවොත් භවගාමී කුසල් කියන්නේ අපායට පාරක් තමයි. කර්ම රැස් වෙනවා මේ ගෙවන්න වෙනවා. භවගාමී වේවා නැති වේවා මොකක්වත් කරන්න නැතුව කරන දේ කරන්න ඵල අපේක්ෂාවකින් තැන්තුව කියන එක තමයි අපිට ඒ වර්තමාන මොහොතේ එළඹීමේ උපරිම අවස්ථාව කියලා කියන්නේ ඒකයි. අනේ එළඹිච්ච මට මේක ලැබේවා කිව්වොත් ඉතින් කක්ක තමයි. මම දන්නේ නැහැ සිඩ්නි සොයිසට තේරෙනවද කියලා. ස්වාමීන් දැන් එතනදී මමයා කියන එක නේද මේ විවේකයට තියෙන හරස් වීම තේරෙන්නේ දැන් මට නම් තේරෙන්නේ සිඩ්නි සොයිස තමයි. මමයා නෙවෙයි සිඩ්නි සොයිස තමයි විවේකයට බාධාව. සිඩ්නි සොයිස අයින් කරන්න ඕනේ. මයි ප්‍රශ්නේ අහන්නේ ස්වාමීන් වහන්සේ මේ ගිපරවාංශේ මේ මනාපමනාප බලන්න කියලා කිව්වා. එතකොට අමනාප දිහා බලන් ඉන්නකොට මට තේරුණා ඒ කියන්නේ දැන් සමහරක් ඒවත් එක්ක විතරම් ප්‍රශ්නයක් නෑ ඒවට ඇත්තට කතන්දර ගෙතෙන්නේ නෑ සමහරක් ඒවා වටා බොහෝ දුරට කතන්දර ගෙතෙනවා. ඉතින් ඒ කියන්නේ මගේ කැමැත්ත අකමැත්ත අනුව තමයි ඒ සමහරකට මවන චිත්ත රූප සමහරට වචී සංකාර වචනෙන් වගේ කියවෙන දේවල් එතකොට සායනංශ ඒක දිහාත් මම බලන්න උත්සාහයෙන් යෙදුනා බොහොම නිහඬව ගැන බලාගෙන ඉන්නකොට මේ මට මුලදී ටිකක් අපහසු වුණත් මම ටිකක් ඒ අවස්ථාවල විශේෂයෙන් මම කතා කරනකොට මම කය දිහාවට බලන් ඉන්න පුරුදු කරගත්තෙන් කයට හිත ගේන්නේ හරහා ඉතින් එතකොට ඒ தත්ත්වෙත් එහෙම බොහොම හිතන්නේ ඔබ දිගට කරගෙන යනකොට කල පුරුද්ද කියන එක නිසා ප්‍රාර්ථනා විරහිතව පුරුද්දට කරනවා. කල පුරුද්දට කරන තැනට එනකොට මම නෑ. නැත්නම් මම කොර වෙනවා. මම අංශභාග වෙනවා. එතකොට තමයි අපි බය වෙන්නේ කලබල වෙන්නේ මේ භාවනා කැඩුනාදෝ සතිය කැඩුනාදෝ
සමාධිය නැති වුණාද? මොකද මේ පාන්නේ නැහැ. ආශ්‍රය ටික ලනු කඩාන ගිහිල්ලා. සරුංගලේ නූල කඩලා ගිහිල්ලා. ඉතින් කඩලා යනවා පුරුදු වෙනවා. එහෙම තමයි පුරුදු කරලා අන්තිමට කළ පුරුද්දට කරන දෙයක් බවට පත් වෙනවා. හුස්ම ගන්න එක කරන්නේ අපි. අවිදින එක කරන්නේ. ඒක දෙය සතිය පිටවන එකත් ඉබේ කෙරෙන්න ඕන. මම ඒකට හොයාගත්ත උපක්‍රමයක් මේ භාවනා උපක්‍රමයක් විදිහට හිත පිට ගියාම ආපහු තමන්ගේ අරමුණට එන්නේ නැතුව ඒ පිටතන ඉඳලා මන් දිහා බලන්නේ කියලා. බලන්න හැබැයි එන්න එපා. මම ඉන්නේ සද්දක නැදකින්. මේ සද්දේ ඉඳලා මේ භාවනා කරන මම දිහා බලනවා. සද්දක නෙවෙයි. බණපෙන භාවනා කරන මම මගේ බඩ එකක්ම, යටි එකක්ම, දිව එකක්ම, මැස්සෙක් මතුවේ මොකොත් නැහැ. ඒක ලස්සනට ඉන්න වෙලාවේ විතරයි හිත පිට යන්නේ. පිටේ ඉඳලා බලනකොට මේ දැන් භාවනා කරන එක නා නිවන් දැකලා ඉන්නේ. හැබැයි හිත නිවනට කැමති නැහැ. යා කැමති සද්දෙට. හරි. මම සද්දේ ඉන්නම්. හැබැයි සද්දේ ඉඳලා මම බලනවා මේ වර්තමාන මොහොත දිහා. මම දැන් මෙතන එක දිහා බලනකොට පේනවා මම අංග සම්පූර්ණ මිනිහා පේනවා එතකොට. මයි ළඟ මොනවාක්වත් කැස්සක් හෙම්බිස්සක් තියෙනවා පිට යන්නේ නැහැ. එතකොට හෙම්බිස්සාට හිත ඇදෙනවනේ දැන් නැහැ. විච්චික මම පිට යනවා. අපි එකෙන් පොඩි chance එකක් කරගන්නවා. පිට ගියේ හිත ගන්න නැතුව පිට ඉඳලා චන්ද්‍රිකාවෙන් ඉඳලා පොළොව දිහා බලනවා වගේ පිට ඉඳලා බලන මන් දිහා බලනකොට පේනවා ඒ වෙලාවේ මොනම චෝදනා කරන්න මොකක්වත් නැහැ. එතකොට පේනවා පිට ගියත් ප්‍රශ්නයක් නැහැ. සතිය තියෙනවා. ඇතුළේ තිබ්බත් සතිය තියෙනවා. හැබැයි මේ විවේකයේ හොයන ගතිය කියන පවිවේක ආයුධේ නැත්තම් ඌ හොයන්නේ කටුකොහලක්ම තමයි. හොයන්නේ ගේමක්. හොයන්නේ උරුට්ටුවක්. ඒක තමයි බාලියේ සඳහන් කර තියෙන්නේ මනාපමනාප. මනාපමනාපෙත් තමයි ඔක්කොම උරුට්ටු පටන් ගන්න. අපි දාසයෝ, අපි බැලයෝ, අපි බත් බැලයෝ. අපි කඹරනවා. මේ කවුදෝ ජීවත් වෙනවා ආවට පස්සේ මේ ලෝකෙට ආවට පස්සේ අපේ ඔළුවට දාපු මේ මනාපමනාප දාපු එක. මට අහු වුණොත් එහෙම ඕකා අම්මපා ඉතින් කියලා වැඩක් නැහැ. ඒක තමයි සරුවච්චන්ස කියන්නේ අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිබ්බිසං ගාහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. අටුවාචාන් වහන්සේ කියනවා ඒක ඉන්නේ ඉපදෙන්න ඉස්සලා අම්මගේ බොක්කේදී කියලා. ඉතින් අම්මයි බොක්කේදී නිවන් දකින්න බෑ. එන රණ්ඩුව අභිධර්මයේ. මේ වර්තමාන මොහොතේ මනාවමනාපේ පිරිසිඳ ගන්න වෙලාව බලපන්. ළමයා පිළිගන්න ගන්න වෙලාව නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ අරමුණෙන් පිටපයින් වෙලාව. අරමුණේ ඉන්නකොටත් එන්න ඉඩ තියෙනවා. ඒකට කියනවා ඇතුළත නතර වෙනවයි කියලා. පිටපයින් වෙලාවේ දැනගත්තොත් මේ ඔක්කොම සෙල්ලම් ටික යන්නේ මගේ උමනාවට නෙවෙයි මනාපමනාපේ උමනාවට. ඒක මට අයිති දෙයක් නෙවෙයි. ඒකට මම 16ක්. කමන්නේ. මම අමනාප දැනක ඉඳගෙන මම දැන් මෙතන දිහා බලනවා. මම ඇවිදිනවා. හිත පිට ගියාට මම ඇවිදිනවනේ තාම. නැත්නම් හිත පිට ගියත් මම හුස්ම ගන්නවනේ තාම. හිත පිට ගිහලා හුස්ම ගන්න දිහා බලපන් පර්ෆෙක්ට්. টොප් එකට හුස්ම ගන්නවා. ඇත්තටම හොඳම හුස්ම ගැනීම ඒක. හැබැයි ඒක දිහා දැකලා නැහැ. අපි මොකද අර පිට ගිය එකනේ අපි රමණී කරන්නේ. ඉතින් මේක වර්තමාන මොහොතට වෙනත් දෘෂ්ටි කෝණයකින් බලලා වර්තමාන මොහොතේ සරුවච්ච වෙන හැටි. වර්තමාන මොහොතෙන් ක්ෂණ මාත්‍ර වශයෙන් සරුවච්ච වෙන හැටි. ඒකට පේනවා මේ සරුවච්චකම තියෙනවා බලන්නේ නැති නිසා පේන්නේ. ඒ තියෙන බව මේ විවේකායුදේ පවිකායුදේ නැත්තම් චිත්තමය දැනගෙන බැලුවොත් උගක් වෙලාවට අපි ඉන්නේ මේ සුපර් බුද්ධ තත්ත්වේ. දන්නේ නැතිකමයි තියෙන්නේ. අපි යනවා ඊගාවෙකට. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි chance දැනට අත උස්සලා නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා කියලා මේ පැත්තෙන් ස්වාමීන් වහන්සේ. කවුද කමල් අපි අර මේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ වැඩි යනවා ජයතනේ අර චමිලයි නන්දනයි මේ සාගර හාමුදුරුවෝ දෙපැත්තම කනවා මේ ඒ කට්ටිය එකක් කරනවා ඊට පස්සේ ලන්ඩන් ස්ටොක් එකේ යනවා ඒකෙන් පළවෙනි ස්ටේජ් එක අපි දැන් මේ ලොන්ච් කරන්න අතර මේ පැත්තෙන් ග්‍රීන් ලයිට් එක ආවා ඒතර අපිට තියෙන එකේ ඩොමේන් එකක් හදාගෙන ඒකට ඉස්සලාම ඩේටා දාන එක ඉතින් දැන් මේ අපි ඉස්සලාම දාන්න මම යෝජනා කරේ ඉස්සලාම අපි ළඟ ඉන්න සතිපාසල රෙජිස්ටර් වෙච්ච කට්ටියගේ ලයිස්තුව. ඒක 1060 ගාණක් ඉදලා දාලා තියෙනවා කවුද අපේ නිකිල. ඉතින් මම දන්නවා දැන් උඹ ගාවස් 1000ක විතර ලයිස්තුවක් තියෙනවා. ඉතින් ගාම රාධිකා ගාවත් එච්චරක් තියෙනවා. ඉතින් මේ දාපු 1000 තාම ඇත්තට අපිට දැම්මයි කියලා ග්‍රීන් ලයිට් එක ආවේ නෑ. ඩොමේන් එක ඕපන් කරා. ආවට පස්සේ අපිට තියෙන බල හමුදාව අපේ ළමයි මෙච්චරක් ඉන්නවා ෆැසිලිටේටර්ස් මෙච්චරක් ඉන්නවා උඹලා වගේ අහවල් දෙමාපියෝ මෙච්චරක් ඉන්නවා නංගම් කියන්නේ නැහැ
එතන ගියාම සතිපාසලේ අනික් සමාජිකයෝ ඉන්නවනේ එක එක જાතියෝ ශිල්පීන් අර මේ ඒ ඔක්කොගේම ලයිස්තුව හදන්න මට මේ උඹට මොනවද කරන්න පුළුවන්? ඒකේ සායනස දැනට ඒ තියෙන ලිස්ට් එකේ එහෙම මේ විශේෂයෙන් කවුද කියලා නෑ. මගේ ළඟ තියෙන ලයිස්තුවේ ඔය අදාළ ඔන්ලයින් ආපු අයගේ ලිස්ට් එක තමයි තියෙන්නේ. ඒකේ කවුද පේරන්ට්ස් කවුද සතිපාසලට සම්බන්ධ එහෙම මුකුත් විස්තරයක් නෑ. නමුත් මම දන්නවා නිකිල ළඟ කලින් ඔපු ලිස්ට් එක සහ අමරනාත් අයියා ළඟ තිබුණා ඕස්ට්‍රේලියාවේ පැත්තෙන් සතිපාසල ෆැසිලිටීස්ලාගේ ඒ ලිස්ට් එක. ඉතින් ඒක මගේ ළඟ නෑ. මම හිතන අමරනාත් අයියට පුළුවන් මේ පැත්තෙන් උදව් කරන්න. නමුත් අර ලයිස්ට්ුවේ දැන් අපිට විශේෂයෙන් රොකැම්ප්ටන් සතිපාසලේ වගේ ඒ අවශ්‍ය විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවත් එක්ක වැඩ කරද්දී සාංශ පොඩ්ඩක් ඔය මේ ප්‍රයිවසි කියන එක කොහොමදත් මෙහි ලොකුවට අල්ලගෙන දඟලන එකක් නේ. ඉතින් ඒක නිසා මේ ඒක තමයි පවිවේකී ආයුධය කියලා කියන්නේ. පවිවේක ආයුධය කියලා අපිට තේරෙන්නේ නැහැ. නැත්තා. ඒකෙන් තමයි කැපිටලයිස් කරන්නේ තොපි සේරම කඹරන්නේ ඒකට. ඉතින් ඒක සංස රොකැම්ප්ටන් සතිපාසලේ මට ඒ ළමයින්ගේ මේ පේරන්ට්ස්ලාට ඒ අවශ්‍ය දේ ලබා දීලා ඒගොල්ලෝගේ කන්සන්ට් එක අරන් දෙන්න පුළුවන්. ඒ කරන වැඩපිළිවෙලකට. නමුත් අර වගේ එකට යද්දී මේ ළමයින්ගේ නම් දෙනකොට ඒක විශේෂයෙන් මේ පැත්තේ යනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ නිකිල හරි කවුරු හරි එහෙම කරනවා නම් ඒගොල්ලෝගේ මොකක් හරි ෆෝම් එකක් හරහා ඒ විස්තරය කියලා ඒ අවශ්‍ය කෙනාට මේ කැමැත්ත ගන්න ක්‍රමයක් වගේ හදන්න පුළුවන් නම් එතකොට අපිට ඒක ෆෝවර්ඩ් කරන්න පුළුවන්. ආහම එක තැනකට එකතු වෙනවා ළමයින්ගේ නම් සහ ඊමේල් ඒ අවශ්‍ය තොරතුරු ටික මේ එක තැනකට ගන්න ක්‍රමයක් කොමන් එකක් හැදුවා නම් හරි කියලා තමයි මම යෝජනා කරන්නේ. ඔය ඒකේදී බොටල්නෙස් දෙකක් මට පේනවා. එකක් තමයි දැනට නිකිල හදලා තියෙන එක පර්ෆෙක්ට්ද මන් දන්නේ නැහැ. ඒකේ තියෙනවා නම ගම වයස ටෙලිෆෝන් නම්බර්ස් හරි මේ ඔය කියන කැටගරි එක නැහැ. ඒ නිසා කමල්ටත් කරන්න පුළුවන් ෆෝමැට් එකක් හදන එක. එක්සෙල් ෂීට් එකක් හදනවා. ඒකේ නම මේමයි ගම මේමයි ඇඩ්‍රස් එක මේමයි ටෙලිෆෝන් නම්බර් එක මේකයි අපි කියන්නේ ඊමේල් එක මේකයි මම ළමයේද සිස්සේද මම මේකට මගේ නම දානවට කැමතිද නැද්ද කියලා අන්නේ ඒ හෙඩින්ග්ස් ටික හදලා ඉවන්නකෝ. හරි ඒක හදලා දෙන්න සර්. හදලා දීපු ගමන් මම කරන්නේ ඉස්සලා නිකිලට දානවා. දාලිවල නිකිලෙන් කියන ඔයා මේක කම්ප්ලීට් නැද්ද කියලා මටත් බලතැකි. ඒක නම් ඒක ඉවර වෙච්ච ගමන් අපි මේක ඉන්ටර්නැෂනලි ඕගනයිසර්ස්ලා ඔක්කොටම දානවා. මේකේ තියෙන මේ ලීගල් සයිඩ් එකයි work with children කියන එකයි privacy එකයි ඊට පස්සේ ඔක්කොම එකම platform එකට එන්න ඕන එකයි ගත්තාම මං හිතනවා අපි පුදුමාකාර ලීප් එකක් ගන්නවා. මොකද මං ඉන්නේ අන්ධකාරයේ. මං දන්නවා මං යන තැන හම්බ වෙනවා මට 1000මාර. අනේ අපේ ලයිස්ට් ඉන්නේ තාම 1000යි. අපි සයිකොලොජිකල් කෝස් එකක් කරන්න ගියාම 30යි ඉන්නේ කියලා අඬනවා කට්ටිය නැහැ කියලා. ඉතින් මට හිතෙනවා යකෝ කෙස්කස් කලව ගන්න හිතෙනවා. මේ මිනිස්සු එහෙම මැරෙන්න කෑ ගහනවා අනේ අපි සම්බන්ධ කරගන්න කියලා. අපි වැඩක් කරන්න ගියාම කියනවා අනේ සෙනක නෑ ස්වාමීන් වහන්සේ මොකුත් කරන්න බෑ කියලා. ඉතින් සයිකියාට්‍රික් කෝස් එක කරලා බලනකොට කියනවා 150ට වැඩි පිරිසක් අපි දන්නේ නැති කට්ටිය ඇවිල්ලා තියෙනවා. කෝස් එක සාර්ථකයි. මේක අපේ තියෙන බංකොලොත්කම IT ටෙක්නොලොජි එකේ තියෙන බංකොලොත්කම. ඉතින් ඒකෙදී ওই ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක කරපේක ඊටාම උතුම් කෘත්‍යයක්ද නැද්ද කියන එක අපි පැත්තක තියමු. මට ඒක විශාල පියවරක් වුණා. නගින්න පඩියක් වුණා. මොකද හේතුව අඩු ගානේ 1000ක් ඉන්න බව දන්නවනේ දැන්. දැන් මට ඕනේ මේක 2000 3000 නෙවෙයි මං කොච්චර බලලෝභීද කියලා ඔබට තේරෙනවද? එහෙමයි. ඉතින් උඹලට ඒකවත් තේරෙන්නේ නැහනේ. උඹේ 1000ක් දීපයි. එතකොට මම රාධිකාගම තියෙනවා 2000ක් විතර. ටීචර්ස්ලා ට්‍රේන් කරා මෙතන 1000ක්. මේ ලංකාවේ ඉන්න ළමයි 145ක් මම දාන ඔය ලයිස්තුවට. මං ගන්නවා අවසරය ඩිපාර්ට්මන්ට් එකේ. ලංකාවේ ටීචර්ස්ලා 250000ම දානවා මං ඔකට. මං කියන්නේ ඔක්කොම අපේ සතිපාසලේ දරුවෝ, අපේ සතිපාසලේ සමාජිකයෝ. උන් එන්න කැමති. අපේ ඩොමේන් එකේ කොයිද දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි අප්ඩේට් වෙන්නේ නැහැ. ඒකයි මම මේ අඬාවෝ ගන්න ඉතින් උඹත් එච්චරම බලාපොරොත්තු තියන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. හැබැයි කියන්න හොඳ නැහැ මේ වෙලාවේ. ඉවරනාට පස්සේ බනින්න. එහෙමයි සර්. මේ ඒක සායනස් දැන් ඒ අපි ෆෝමැට් එක හදලා Google form එකක් වගේ හදලා එහෙම වුණාට පස්සේ අර 1000ට ඒ ඊමේල් එක අරින්නම්. අරලා ඊට පස්සේ ඒ කැමති අය නෑ ඉස්සලා අපි ওই 1000 ඔයා යෝජනා කරන මේ ෆෝමැට් එක මේ සෙකන්ඩ් කරගන්න ඕනේ කට්ටියගේ. මේක තමයි ඇත්තටම අපිට යන්න පුළුවන් අල්ටිමේටම් කියලා. ඒක ලීගලි බලන්න ඕනේ, ටෙක්නිකලොජිකලි බලන්න ඕනේ. බලලා තොරතුරු එකතු කරනවා. එකතු කරලා නිකිලවත් ඒකට දාගෙන ඉවරලා අර ඉන්න 1000 දානවා. දාලා කියනවා එකෙක් අඩු ගානේ 10 දෙනෙක් දාපන්. ඔය ඉන්න හැම කෙනාටම ඕනකම තියෙන හැම කෙනාම මයි ළඟට ඇවිල්ලා අහනවා ඔබ වහන්සේක විනාඩි 5ක් දෙන්න බැරිද? ඇයි? මේ ලව් කරන්න. මොන උලව්වක්ද තියෙන්නේ මේ ඔක්කොම තියෙනවානේ වෙබ්සයිට් එකේ.
එතකොට එක එක්කෙනෙක් එහෙම කරගෙන යනවනේ ඒගොල්ලේ උගන්නන කට්ටියගේ සතිය පුදුම විදියට වැඩි වෙනවා. ඉතින් ඒ කට්ටියට පෙන්වන්න අපිට මෙන්න මෙච්චර පව එකක් තියෙනවා. මෙච්චර සති සමාජිකව ඉන්න අපේ පවුලේ. ඉතින් ඒක අංග සම්පූර්ණ වෙන එකක් නෑ. ඒක ever growing. නමුත් 1067 කියන එක නම් මම අහලා අවුරුදු 2ක් වෙනවා. කවදාකවත් වෙවෙන්නේ නෑ. ඒක මොකද ඒකට වෙවෙන්න ඩොමේන් එකක් නෑ. ඒක අප්ඩේට් වෙන්නේ නෑ. අවසරයි සායනහස තව චූටි කාරණාවක් දැන් ඔය මේ LSD වගේ එකකින් මට හරියට මේකේ මොකද්ද අපි කරන්න යන්නේ කියන ඒක අහන්න එපා. ඒක ඇහුවොත් මගේ ඔළුව ක්‍රේල් වෙනවා. මම දැන් අවුරුදු 3ක් එක ස්ටඩි කරන්න ගියා. මට තේරෙන්නේ නැහැ. මම මැට්ට මම දැන් ඒක පැත්තක දාලා තියෙන්නේ. මං කියන්නේ මට ළමයි කී දෙනෙක් ඉන්නවද කියපන් බං. ඒක ගෑණියකින් අහන්න වටින්නේ නැහැ. මොකද මට ඉන්නවනේ ගොඩක් ගෑනෝ. ඉතින් උඹෙන් ඇහුවට උඹේ වර්ධවල තේරුම් ගන්න එපා. ඕක අහතයක බං මේ විවාහ රෙජිස්ටාර්ගෙන් ගිහිල්ලා. අර එකෙක් ගියාලු අනුරාධපුරේ පැත්තේ මේ සෝෂල් සර්වේ ටෙක්නික් එකට ගිහිල්ලා ඇවලු මේ මේ පවුල මේ ඊට රජේ ඉඩන්ද නැහැ. අල්ලගත්තේ දෙකම. හොඳයි. ඒකට ළමයි කී දෙනෙක් කෙනා මෙච්චරයි. මේ කියා ඉතින් මේ සැරේ අසනකොට ඊට පස්සේ තේ නගෑනි කළු මේ පලියම් බන් තේ එකක් හදානවා කිව්වේ මම මුත් එක්ක ආපන් කළු. ළමයි කිව්වේ 8යි නේද? මාතේ දෙන්නෙක් තව ඉන්නවා පැලේ. ඔහේනේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් දාගන්න කිව්වලු. අර ගෑණි ඉන්න තැන කියන්න බැරි ඉඳයි තේ එකක් හදන්න කිව්වලු. ගෑනිට බයින මේ මිනිස්සෙක් ආවම කටතිය බයිනේ පළයන්කො තේයක් හදානවා කියලා කියනවා. ওই ගෑනට 8යි. පැලේ හේනේ ගෑනට දෙන්නෙක් ඉන්නවා. මහත්තයා කොයි එකද දාන්නේ? ප්‍රශ්නේ ඉච්චරයි. දැන් මම අහන්න ගියා මිසුන් අස්සන කොච්චරද කියලා. උන් මූණ දිහා බලනවා. උන් කවදාකවත් ආදම්බති කරන්නේ නැනේ. ඔක්කොම මේ මහවැලි ඉඩම්. ඉතින් සමහරව වැඩි කරලා කියනවා. සමහරව අඩු කරලා කියනවා. ඉතින් උගේ වීගමනේ අන්තිම කියවනේ. ඉතින් බලනකොට මුළු මහවැලි ව්‍යාපාරයේම හදන්න ගිය වියදම හම්බ කරලා ඉවරයි. එක කන්න දෙක යනකොට. අපි කෝටි ගාණක් වේදම් කරපේක කන්න දෙක මොකද පළවෙනි දෙවෙනි අස්සන්න කුඹුරේ පර්ෆෙක්ට්. අලුත් කුඹුරනේ. උන්ට බෙහෙත් වදිනවා බෙහෙත් පොර ගහනවා 200 ගණන් බුසල්. දැන් මම කුඹුරු කරලා යනකොට මට අක්කරේට බුසල් 30ක් 40ක් ගන්නවා කියන එක මල අමාරුයි. අපේ ප්‍රාම්ප්‍රදාන කුල කුඹුර. ඉතින් ඊට පස්සේ මම රෙසිඩෙන්ෂල් ප්‍රොජෙක්ට් මැනේජර්ගේ යාළුවාට ළඟට ගියා. ඌ ගියාට පස්සේ මං කොඹලා සෑහෙන්න කතා කරනවානේ. ඒක හරි ස්වාමීන් වහන්සේ. මේ මහවැලි මේ ඔෆිස් එකට ගිහලා අතු ගෑවොත් මේ ඇල්පිනිස් විතර පෙට්ටියක් විතර අතු ගාලා විසිකරනවා. පේපර් ක්ලිප්ස්. පෙට්‍රල්. ඉතින් මේව දුවන්න බෑ ස්වාමීන් වහන්සේ මෙන්න තෝක අහුලන්න යන මනුස්සයෙක් ගෙවනට රිලීසි පෙට්ටියක් ගන්න එක. හැබැයි ඔබ බලන්න අසනු ගානෙන් බලනකොට කොච්චර කුපේලා තියෙනවද කියලා. අපි වේදම් කරපොඩේ හම්බෙලා තියෙන්නේ. අපි ඔය හම්බන්තොට වරායෙන් වෙන සේවේ කවුරුත් කියන්නේ නැහැ. දේශපාලන වශයෙන් කියවෙන්නේ නැහැ. මම දන්නේ ඒක මේ තුරුම්පුවක්ද කියලා. ඒ මිනිස්සු දන්නවා. ඒ අතරමැද විශාල ගැහිලි ගහලා. වෙන දෙයක් නැහැ. ඉතින් ඒ ගැහිල්ල ඒක තියෙන්න ඕනේ. එතකොට වැඩි වෙලා. ඉතින් ඒව්වා වගේ මම දන්නවා සතිපාසලෙත් පුදුමාකාර මේ මිනිස්සු අතර මේක පැතිරලා තියෙනවා. නමුත් අපේ ඉතින් 1067යි. ඉතින් මේක ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකට පිට වෙන්න ඕ මොකාට පිට වෙන්න හරි අපි මේක හෙලි කරමු. හෙළුව හෙලි කරපුවාම මම දන්නවා උඹලගේ පැති වලින් ගොඩාක් තොරතුරු එනවා. ඒ තොරතුරු ආවට පස්සේ අපිට තේරෙයි මේ ඇයි අපිට මේ අපි හදන සැලසුම් වැඩ කරන්නේ නැත්තේ මොකද අපි ස්ට්‍රෙන්ත් එක දන්නේ නැතුව වැඩ කරන්නේ. ටාගට් ගෲප් එක දන්නේ නැතුව වැඩ කරන්නේ. හොඳක් වෙලා තියෙන අපි ඩයිවර්සිෆයි. ඒක නිසා කොහෙන් හරි ඕක යනවා පණිවිඩේ. අනිත් එක අපි කොහොමඩක්වත් ලාභ පැත්තක් හිටලා තියෙන්නේ. මං කියන්නේ මේක ස්ට්‍රෙන්ත් එකක් විදියට පේන්න පළවෙනිම ලයිස්තුව සතිපාසලේ කී දෙනෙක් ඉන්නවද? අම්මලා කී දෙනාද? තාත්තලා කී දෙනාද? ගුරුවරු කී දෙනාද? ළමයි කී දෙනාද කියලා අපි පස්සේ බෙදාගමු. ඒකට ෆෝමැට් එකක් හදපන්. ඊට පස්සේ මම ඒක යවන්නම් ඒ පිරිසට. එතකොට අපිට ඔය තියාගත්ත පියවර විශාල පියවරක් වෙනවා මට. මේ අන්ධකාරේ හිටපු මට අකුණු විදුලිය ගැහුවා වගේ. ඒකට මම දන්නවා ගොඩක් මේ ඔක්කොම IT කාර්ය කෝගෙතත් LSCG එක කැමති වෙනවා. මොකද මට දකින්න ඕනේ මේ මගේ ඉස්සරහ ස්ප්‍රෙඩ්ෂීට් එක තියෙන්න ඕනේ. කොච්චර අඩු ගානේ සතිපාසල් කීයක් තියෙනවද කියලාවත් මම දන්නේ නැහැ. ළමයි ගාන ගුරුවරු ගාන පැත්තක තියේදී පන්ති කොච්චර තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒවා ටිකක් එකතු වෙලා තියෙනවා. ඉතින් අපිට ඒකට ඌණ පූර්ණයක් කරන්න තියෙන්නේ අන්න ඒකට ෆෝමැට් එක හදලා මේ එවන්න ඉතින් අඩුපාඩු තියෙනවා දැක්කොත් ඉතින් මම BB කියලා කියනවා. එහෙමයි අවසරයි. ඒක තමයි හම්බෙන්නේ නම්බුව උඹට.
ඔන්න දැන් කිව්ව කෑල්ල. එහෙම දැන් මේ පැත්තෙන් වෙන මුකුත් අත උස්සලා නැහැ. ඉතින් නිසා ඔපත්තර බාර අත උස්සලත් නැහැ, කට උත්තරත් නැහැ. අපේ වෙලාවත් ඉවරයි. එහෙමයි සායනා. ඉතින් අපි මේ පැත්තෙන් කාට හරි තියනවද? ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. මෙහෙන් තියෙන උත්තරයක්. ඔව්. ඔබ වහන්සේගේ දේශනාව අතරතුර මට ඇහුණා කියනවා මේ කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්න එපා කියලා. ප්‍රාර්ථනා කරොත් කක්ක කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අවුරුදු 46ක් අඹේ කඩාගත්තු හරකා වගේ ගොනා වගේ ලංකාවේ වටේ ලෝකේ වටේ ඇවිදගෙන හති දාලා මේ කොරෝනා වලට පිස්සෙන් දෙන්න මගේ වාසනාවටද ඔබ වහන්සේ කරුමෙට දන්නේ මෙතෙන්ට මං ආවා. දැන් ඇවිල්ලා ඔබ වහන්සේ මට සිව්පාසෙත් දෙනවා. සක්මන් මලු ඉන්න කුටි ඔක්කොම දෙනවා. ඇවිදපන් දැන් ඵලයන් අරහින් කරපන් භාවනා කරපන් ඒවා කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ මම මෙච්චර කාලයක් හැමදේම කරලා ආමිෂය කරලා මම පැතුවේ සෝවන් සකු르දාගාමී අනාගාමී අරහෙත් යන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරේ. බොරු කියන්නේ බා. අවංකවම ස්වාමීන් වහන්සේ. අවංකව කියන්නේ චවහන් දකදාගාමී වලට චතුරාර්ය සත්‍ය කියනවා බා. අර මේ කවුද? මයින්ද ෆනිල්ද බැන්නේ. පස්වක මහණු කියන්නේ පස්වලින් හැදිච්ච මහණුන්ද කියලා කියනවා. හරි සෝරි කියපන්. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරේ ස්වාමීන් වහන්සේ. දැන් මෙතනත් ඇවිල්ලා මම යමක් කරන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට කියනවා සීහිය සතිය පවත්වපන් කියලා. ඉතින් ඒක පවත්වන්නේ ස්වාමීන් වහන්සේ මම මොකක් හරි මට ටාගට් එකක් තියෙන්න ඕනේ නේ ස්වාමීන් වහන්සේ. ඒක මම යන ඒ කරන එක හරි වැරදි ස්වාමීන් වහන්සේ. අවසරයි මට ඒක පොඩ්ඩක් පාදන්න. මම චන්ද්‍රරතන හමුදුරට මයික් එක දෙනවා. අහලා බලන්න චන්ද්‍රරතන හමුදුරට ගාලා මොඩක් ගහතයි ඒක. දැන් මේ ආපු ප්‍රශ්නෙට අපි ගරු කටයුතු 21 කුටියේ පානදුරේ අපේ ගරු කටයුතු නම කියන්න අවසරයි චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගේ මේ උත්තරය අපි දැන් බලාපොරොත්තු වෙනවා. පස්වාන් 10කට බුදුවරණ දේවයන් වහන්සේ ඉතින් ඒ උපාසක මහත්තයා ඉතින් මං හිතන්නේ මේ අපේ ධම්මකුසල සාරණාසව හම්බුණා නම් ධම්මකුසල සාරණාස ඇවිල්ලා නැහැ අද. නෑ ඒ වෙලාවට කියන්නේ නැහැ කියලා. මොකද මේ ධම්මකුසල සාරණාසගේ මේ ශේෂ්ත්‍රේන සාරණාසෙ මං කැවුවේ. නෑ ධම්මකුසල ශේෂ්ත්‍රේ තියෙන ඇතුළට ගන්න එකනේ. ඇතුළට ගන්න එක සාරිපුත්ත ශේෂ්ත්‍රය. දැන් ඇතුළට ගත්ත පස්සේ මොග්ගල්ලාන ශේෂ්ත්‍රේනේ. දැන් මෝ ඇතුළේ කානේ. දැන් ඌ කියනවා හොඳයි ඔබ වහන්සේ කියනවා ප්‍රාර්ථනා කරන්න එපයි කියලා. දැන් ඔබ වහන්සේ කොහොමද මට නම් කාලතරණ කරපන් කියන්නේ. කොහොමද ඔබ වහන්සේ මට සත්‍යමත්යන් කියන්නේ. ඒකට මම ඒක ප්‍රාර්ථනා කරන්න එපයි. නෑ ඔබ වහන්සේ එපයි කියලා ප්‍රාර්ථනා කරන්නද? කාලතරණ එපයි කියලා ප්‍රාර්ථනා කරන්නද? සත්‍ය එපයි කියලා ප්‍රාර්ථනා කරන්නද? මම මේ වචනේ ඒ ප්‍රශ්නේ වෙන පිටියකට වර්ණනා කරනවා චන්ද්‍රරතන හමුදුරට අමාරු වැටෙන්නේ. ඒතර මොකද්ද චන්ද්‍රරතන හමුදුර මම නැති වෙලාවේ උපාසක මහත්තයෝ ඇහුවා නම් දෙන උත්තරේ. මේ මට හිතෙන විදිහට සානසද මුලදී ටිකක් ඉතින් අර මෙහෙවීමක් කරන්න වෙනවා නැත්තම් අර දැන් සම්පූර්ණයෙන්ම යාලේ කිය මේ මීහරගේ අවුරුදු 45ක් ඇවිල්ලා කියවනේ. ඔව්. ඉතින් එහෙම කෙනෙක් තමයි එන්නේ. ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම ඔබ කැමති දෙයට හිටපන් කියලා කිව්වොත් ඉතින් මෙතනත් නිකන් සම්පූර්ණයෙන්ම අවුල් වෙන එකක් වෙන්නේ. ඒ නිසා යම් පමණක මෙහෙවීමක් යම් පමණක පාලනය කිරීමක් මුලදී සිද්ධ වෙනවා. ඊට පස්සේ Tamanටම සතිය පිහිටන්න සතියේ මේ යම් පමණක අත්දැකීමක් ලැබෙන තමයි Taman තුලින්ම Tamanගේ හිත තේරුම් ගන්න ඕනේ මේ සරල අරමුණක ඉන්න එක නැත්තම් මේ විවේකී අරමුණක ඉන්න එකේ රසයක් තියෙනවා අගයක් තියෙනවා කියන එක ඒ Tamanටම වැටහෙන්න ඕනේ. එහෙම නැත්තම් දැන් අර මුලදී තනිකරම කෙලස් බරිත ඒ සම්පූර්ණයෙන් වටවලල්ලේ ගිහිල්ලා ආපු හිතකට ඒකේ තියෙන වටිනාකමක් කිසිසේත්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ට්‍රැක් එකට දාන එක නැත්තම් ඒ මාර්ගයට යොමු කරන එකේදී මුලදී තින් ගුරුවරයා සතුව යම්කිසි මේ වගකීමක් තියෙනවා. මෙන්න මේ විදිහට කරන්න, අර විදිහට මේව කරන්න, මේ විදිහට කාලසටහන කරන්න, මේ විදිහට සක්මන් කරන්න කියලා යම් පමණක මෙහෙවීමක් කරන්න මුලදී මෙහෙවනවා. ඉතින් පස්සේ තමන්ගේ හිතේම මේ විවේකයේ වැඩෙන්න විවේකයේ හඳුනගන්න සතිය තුල හික්මෙන්න තමන්ගේ හිතෙන්ම දැන් තමන්ට උපදෙස් දෙන ගතියක් එනවා. තමන්ටම තේරෙනවා දැන් මේක කරා ඇති, දැන් සක්මන් කරා ඇති, දැන් පරයන්කට යන්න ඕනේ. දැන් පරයන් කරා ඇති, දැන් මේ පරයන්කේ යම්කිසි නිමාවක් පෙන්නුම් කරනවා. දැන් ඔන්න මම සක්මනට යන්න ඕනේ කියලා තමන්ගේ හිතම පොඩ්ඩක් අවදි වෙලා එන ස්වභාවයක් තියෙනවා. එතකොට
ලොකු අර වගේ මේ මග පෙන්වීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද අර හිතම තමන්ගේ හිතේ තියෙන විවේකයේ හඳුනා ගන්නවා. නැත්තම් තියෙන තනිකරම කෙලස් බරිත මේ මට්ටමක්. ඒ කෙලස් බරිත මට්ටමේදී විවේකයට කිසිම තැනක් නැහැ. විවේකයේ හඳුනන්නේ එපා කරපු ගතියක් වශයෙන්. ලොකු සානාංශය මතක් කළා වගේ බොහොම බෝරින්, බොහොම එපා කරපු මුස්පේන්තු ගතියක් වශයෙන් තමයි විවේකයේ හඳුනන්නේ. නමුත් ටික සතිය හඳුනගෙන කාලයක් මේක පුරුදු කරන්න විවේකයේ තියෙන වටිනාකම, විවේකයේ තියෙන අගය, ඒ පවිවේක නුවණක් අවදි වෙනකොට තමයි තමන්ට තේරෙන්නේ අර තමන් මෙතෙක් ගත කරලා තියෙන අවුරුදු 46ක් තිස්සේ හෝ යම්සි කාලයක් මෙතෙක් ඉඳලා තියෙන බොහොම අවිවේකී පරිසරයක තනිකරම හිතට මේ වද දීමක් කරගෙන තියෙන්නේ. දැන් තමයි යන්තම් විවේකයක්, පවිවේකයක්, මේ සාමයක්, ශාන්ත බවක් මේ බුදුහාමුදුරු ඉතින් වචන කීපයක්ම පාවිච්චි කරනවා. විවේක නිසිතං, විරාග නිසිතං, ඒ වගේ බොහොම ගැඹුරු මට්ටම් වලදී කතා කරනවා. ඊට මෙහා මට්ටමකදී උපේක්ෂාවට පවා කියනවා මේ ඒතම් පනීතං ඒතං සන්තං යදිදං උපේක්ඛා කියලා එහෙම උපේක්ෂාවට දාන්න කියලා කියනවා. ඒ වගේ ඉතින් අර බොහොම ගැඹුරින් මේක විස්තර කරපු තැන් තියෙනවා. ඉතින් ටික තමන්ට හඳුනා ගන්න තමයි බුදුරජාණන් වහන්සේත් අර පැත්තකින් ඉඳලා වගේ දිරිගැන්වීමක් කරන්නේ. නැවත නැවත මනාපේ ඉන්න යන්නත් එපා, අමනාපේ ඉන්න යන්නත් එපා. පොඩ්ඩක් මේ මැද ස්වභාවය, උපේක්ෂා ස්වභාවය, විවේක ස්වභාවයට මුල් තැන දීලා කටයුතු කරන්න කියලා කුළු ගැන්වීමක් කරනවා. මේ කියපු විදිහට විරුද්ධ අතරක් මම ඉදිරිපත් කරනවා. ඒ පාදක මහත්තයාගේ පැත්තට ගන්න නෙවෙයි. මේකට විරුද්ධ කරන්නේ නැත්නම් මේක කියමුකෝ ඉස්ලාම චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ කියපු දේ සමාලෝචනය කෙරුවොත් කාය විවේක, චිත්ත විවේකයේ තියෙන කෙනා තමයි උපදි විවේකයේ. උපදි විවේකයේ තමයි කිසිම ප්‍රාර්ථනාවක් නැති එක. කාය විවේක, චිත්ත විවේකයේ තියෙනවා ප්‍රාර්ථනාවක් තියෙනවා, අරමුණක් තියෙනවා, මෙනෙහි කිරීමක් තියෙනවා, විතක් විචාර ඔක්කොම තියෙනවා. ඊට පස්සේ එනවා යාට දැන් මොකද කරන්නේ? ඒක තමයි උපදි විවේකයේ. ප්‍රාර්ථනායින් කරනවා කියන එක. ඒ නිසා මේ ප්‍රතිපදාවේ අවසාන කෙලවරේ තියෙන එක ඔය කායික චිත්තයක හොයන කෙනාට ඇණයක් වෙනවා. තේරුම් ගන්න බෑ. ඒක ඇත්ත. මම ඔය මොන දෙයක්වත් නැතුව පුස්තකාලයට ගියා. පෙරදෙන විශ්වවිද්‍යාලේ සිංහල කියන්නේ ආර්ට් ෆැකල්ටි එකකට අපේ එකේ තියෙන අපිට වෙනම විශ්වවිද්‍යාලේ පුස්තකාලය කුචිකර්ම. ඒකේ තියෙන කුචිකර්ම පොත්. මේකට යන්න තියෙනවා පොතක් දාලා මේ ඩිස්ප්ලේ එකේ අලුත් පොත්වල මේ ක්ෂණිකව නියන් ලැබීමේ කෙටි මග. නිකන් දෙන එකනේ. ඉතින් මං හිතගෙන කියෙව්වා. අම්මට කියවන එකට බයිනෝ මුල සිට අග දක්වා දැන්වත් පොත තියපියකෝ ඕකේ නිවන් නැහැ. එතකොට පිස්සුද? මෙව පොත් කියවලා කවුද යක නිවන් දැකේ. තෝ තාමත් මේක කියවනවා කියලා අර පොත කියන එකට බනිනවා දිගටම. ඉතින් තියන්නම හිතෙන්නේ නැහැ. මේ පොත් කියවීමෙන් කවුද යක නිවන් ලබන්නේ? පුස්තකාල කොහොද යක නිවන් දෙන්නේ? තෝ කියලා තෝගේ වැඩ බලන්න. ඔහොම නෙමෙයි තිබ්බේ. ඉතින් වෙන විදිහකට තිබ්බේ. ඒක අන්තිමට එක පේජ් එකක් තිබ්බා. ඒ පොත් සීරීස් එකක් ඈ. ওই පොතේම නෙවෙයි. උම්පොන්ගේ සෙන්වි ගැන්වීම කියන පොත වෙන්නේ නැති. ඔක්කොම ගල්ලච්චුවේ ගහපු 750 පොත්. ගුණපාල ධර්මසිරි W කරුණාතිලක. ඒකේ තියෙනවා බලාපොරොත්තු සුන්වීම කියලා ආටිකල් එකක්. සීල බලාපොරොත්තු ලෝකේ සුන් වෙන සුළුයි. බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක කවදාකවත් සුන් වෙන්නේ නැහැ. එක A4 පේපර් එකක්. බලාපොරොත්තු සියල්ලම ලෝකේ සුන් වෙන සුළුයි. ඒ නිසා බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුවක් තියන්න සුන් වෙන්නේ නැහැ. දැන් මට ලෝභයක් ආව මේක ගන්නන්න ඕන කියලා පස්සේ ගිහිල්ලා මං හම්බෙලා පොත් සීරීස් එකම ගෙන්න ගත්තා. ගෙන්න ගන්නලා කියනකොට බුදු අම්මේ මට කිසිම සීලයක් තිබුණේ නැහැ, කිසිම කාය විවික චිත්ත විවිකක් තිබුණේ නැහැ. මට මේකට ප්ලග් වුණා. ඒ ප්ලග් වුණකොට ධම්මික හම්තුරෝ මං හිතන්නේ හම්බ වෙලා හෝ ඒ ආසන්නේ හම්බෙලා කිව්වා පුතෝ බඳින්න එපා. පුතෝ ජොබ් එකක් කරන්න එපා. පුතෝ භාවනා කරනවා කියලා කියන්න එපා. උඹගේ එකෙක් භාවනා කරයි කියලා මේ ගල්ලි ලන්දාරියෙක් විශ්වවිද්‍යාලයේ වෙන අවුරුද්ද මේ ගෑනු පිළිබඳව මුදල් පිළිබඳව ඒව පිළිබඳව ගොජ්ජ දමන ආසාවක් තියෙන්නේ. හැබැයි ඉන්නේ නිකන් හරියට ඩිග්‍රීට මහන්සි වෙන කෙනෙක් වගේ තමයි ඉන්නේ. යට තියෙන්නේ මොකද්ද එකක් තමයි. මේ දෙක ෆිට වුණාට පස්සේ මං ගිහිල්ලා ඒ ගුණපාල ධර්මසිට හම්බුණා. ඒ කරුණාතිලක මහත්තයත් හම්බෙලා ගෙන්නගෙන අපි දේශන තියාගත්ත පස්සේ ඒකේ කියලා තියෙනවා ඔබ බලාපොරොත්තුවක් තිබ්බොත් සියලු බලාපොරොත්තු සුන් වෙන සුළුයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සබ්බේ සංඛාරා දුක්ඛ. ඒ කවුරුත් නැහැ කියන්නේ නෑනේ. සබ්බේ සංඛාරා අනිච්ච. ඔබ මොකක් හරි පැතුමක් පැතුවා නම් සංස්කාරයක් කෙරුවා නම් හිතුවා නම් ඉවරයි. කෙලවෙනවා. ඔය කෙලවෙන් කියලා පැතුවොත් මොකද වෙන්නේ? කෙලවෙන්නේ නැහැ. කෙලුණත් මං පතපු එකනේ වෙලා තියෙන්නේ දැන්. මේක තේරුම් කරලා දෙන්න බෑනේ.
have an appointment with a disappointment. ඔබ බලාපොරොත්තු සුන්ගේ බලාපොරොත්තු හැව උඩරිම වැඩ කරපන්. කෙල වෙනවා. මේ වැඩෙන් කෙල වෙනවා. ඉතින් කවුරු හරි කිව්වොත් යකෝ ওই මෝඩ වැඩක් ඔව් ඉතින් මන් දන්නවා. උඹ දන්නේ නැතුව කෑ ගහන මන් දන්නවා. ඉතින් මොකද්ද බෑ. එන ඔච්චර මහන්සි ඉතින් උඹට වැඩක් නැහැ නේ. මගටනේ දාඩි දාන්නේ. මං වැඩ. මොකටද ඔය? අහන්න එපා. මේ මගෙන් ඇහුවට මමවත් දන්නේ නැහැ. මුගී කාරි ඔට්ටු වෙලා ඉන්නේ. ලොකු සංසි කිව්වා හිත වැඩකට දාලා තිබ්බත් නැත්තම් ඔක යකයේ කම්මල වගේ පිස්සු ගෙලිනවා. දාපිය දාඩිය දාන්න. ඒකට බලාගෙන ඉන්න මිනිස්සුත් හිතනවා නේ හොඳයි වකා ඔය අඩු ගන්න අතේ කර ගැටේනවනේ. සත්ත පහක ඇති වැඩක් නැහැ. ඒ වැඩ වලින් ඇති වැඩක් නැහැ. උනට කරන්නේ කොහොමද? දේව කාර්යයක් කරන්න වගේ රාජකාරියක් කරන්න වගේ මට පේනවා දැන් ඒකේ ස්කිල් එක ඩෙවලොප් වෙන්න හැටි. ඉස්සර මං හැන්ඩිමෑන් ටූල්ස් ගන්නේ. දැන් නැහැ. දැන් ගන්නේ ප්‍රොෆෙෂනල් ටූල්ස්. අන්න හැන්ඩිමෑන් ටූල්ස් ගන්න එකට බයිනෝ. ඒක උපකරණ ගන්න නැත්නම් බලන්න මම කඩලා දිනවා ඊට වැඩි. මට ඕනේ හැන්ඩිමෑන් කැඩුවාමකෝ මට හරි ගියාමකෝ මට ප්‍රොෆෙෂනල් ටූල් කැඩුවාමකෝ හරි ගියාමකෝ මට ටූල් එක ඕනෙත් නැහැ ජොබ් එක ඕනෙත් නැහැ. බැන් නිකන් නම් ඉන්න දෙන්නේ නැහැ. මේ බూరు සහෝදරයා නිකන් හිටියො පිස්සුමයි කෙලින්නේ. ඇද්දලා දාන්න ඕනේ වැඩේට පුළුවන් නම් කම බැන කප. කිසි ලයක් එන්නේ නැහැ. කිසි මානසික අසහනයක් නැහැ. කිසි කෙනෙක් දොස් කියන්නේ නැහැ. දොස් කියලා වැඩක් නැහැ නේ. ඒ මිනිසුන්ට එච්චර කරන්න බෑනේ. දැන් මං කියන ඕන කෙනෙක් බහපන් ෆීල්ඩ් එකට. බුද්ධ ආගමේ බහපන්. අධ්‍යාපන ශාස්ත්‍රේ බහපන්. සයිකියාට්‍රි බහපන්. කැත්ත උදල්ලන බහපන්. මං ඉනවා ගේමක් දෙන්න. ගේමටමයි. මට ඔය එකකින්වත් වැඩක් නැහැ. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් කිව්වේ කරනකොට පුතා කරපන් 100%ක්ම හේතු සම්පාදනය බලාපෙක්ෂා කරන්න එපා. සාදු කියනවා කියලා බලාපොරොත්තු වෙන්න එපා. උඹට වැඩක් නැහැ ඒකෙන්. ඒක කර්මයට ඉඩ දීපන් ධර්මයට ඉඩ දීපන් උඹ කරපන් කරන වෙලාවේ 100%ක් කරපන්. අදින් සරුංගලක් කරන ළමෙක් වගේ සෙල්ලම් බඩෝක් එක සෙල්ලම් කරන ළමෙක් වගේ අම්මගේ තනින් කිරි මොඩෙක් එක්ක වගේ බීපිය. කි අම්මගේ තනින් කිරි තියනවද නැද්ද අම්මගේ තනින් තාත්තට ආදරය කරන එකක් කියලා ඌට වැඩක් නැහැ නේ. ඌට තියෙන තනින් කිරි බොන එක. ඒක හරි අම්මලත් හරි ආස දෙන්න දෙයක්. ඉතින් මේ වැඩේ කරනකොට හැඩෙන් කියත හැකි මේක කඹරනවද විනෝදාංශයක්ද කියලා. මේක කඹරනවද එතන විනෝදාංශයක්ද කියලා. ඉතින් කැම්පිටල් නෙලා විනෝදාංශයට අනේක තමයි කාය විවේක චිත්ත විවේක උපදී විවේක කියලා කියන්නේ. සමහරව හැමදම භාවනා කඹරනවා. ඉතින් සෝරි ඉතින් ඒත් කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කමක් නැහැ ඔය ඉන්ටලා හිතලා ඒකට තේනවා කඹරන්න ඕකේ දෙයක් නැහැ. නහය අල්ලන්න මෙහෙම කරන්න පුළුවන් තියෙදි මේ වටේ අත දාන්න ඕනේ නැහැ. කෙලින්ම අල්ලපන් කියලා බුදුහාමුදුරුවෝ කාලකාරාම සූත්‍රය කියනවා. මහණෙනි ඔය දේ තමයි පේන්නේ උඹලා කොයි જાති වෙලොත් ඔච්චරම තමයි. උවිත වැඩි දෙයක් පෙනේ කියලා හිතන්නවත් එපා. මේ බුදු වෙච්චාම වෙන පැත්තක් පෙනේ බයිලා. එහෙම ගන්නෑ ওই පේන දේම තමයි උඩ සන්තෝෂෙ හිටපන්කෝ. බලාපොරොත්තු සුමුණ සන්තෝෂ වෙයන්කෝ. බලාපොරොත්තු හරි ගියා සන්තෝෂ වෙයන්කෝ. ඉතින් ඊයේ බණේදී මට කියන්න මතක නැති වුණා මේ සියල්ල බලාපොරොත්තු සුන් වෙන බවක් දැනන මෙහෙම කරන මිනිස්සයාට බුදුහාම කියනවා පසන්න චිත්තෙන් කරපන් කියලා. පසන්න සන්තෝෂෙන් කරපන් ඒක. දැන් මීමැස්ස උදේ ඉඳලා හැන්ද වෙනකන් පැස පුරවාගෙන මේ පැණි හදනවා. අනේ අපි ගිහලා මවදේ කඩලා සීරම කනවා. ඉතින් මීමැස්සෙන් ඇලු යකෝ උතට කම්මැලි හිතෙන්නේ නැද්ද මේ බලපිය දැන් තෝ වද හත බැන්දත් කවුරු හරි පෙරේතෙක් කියලා ඔක්කොම කඩාන කනවා කියලා. නිවැරදි කාරණාව නම් ඇත්ත තමයි. උන්ට හදන මේ පැන්න හොරකම් කරන්න පුළුවන්. ඒකට අපි මේ පැණි හදන හැටි මනුස්සයර කවදාකවත් අපෙන් හොරකම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක අපේ ජායාදී. මනුස්සයර කවදාකවත් මේ පැණි හදන්න බෑ. උට පුළුවන් හදපේක හොරකම් කරන්න. හොරකම් කරපදේ. තව එක ගමේ ඊලන්දාරේ කිරවලු පුදුම විදිහට අම්මට සලකනවලු. ගම ඔක්කොම දන්නවලු අම්මා වේසාවියක් කියලා. ඉතින් ඊලන්දාරේ කළු ඊලන්දාරෙන් බාහිර පුදුම සත්පුරුෂයෙක් ওই පරට්ටිට සලකන්න එපා. ඕකි වේසි. ගම කන්නේ ඕකි. මේ දරුවා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මගේ අම්මා වේශයක් මම හැමදාම දන්නේ. ඒත් මගේ අම්මනේ. අම්මගේ වැඩි අම්මා කරගත්තා. ඒක මම අත තියන්නේ නැහැ. මම අම්මට සලකනවා. අනේ අර උපදෙස් දෙන්න ගිය කටේ පිට්ටුනේ එතකොට. ඔය මොන මගුල කෙරුවත් මගේ අම්මනේ. උඹට මොකක්ද ඇති වැඩි? ඉතින් ඒ වගේ කතෝලික ආගම දහන කෙනෙක් ඒක අදහනට අපිට මොකක්ද ප්‍රශ්නේ? මම කියන මම මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත සීන මැව්වෙමි මගේ සොඳුරිය තවත් කෙනෙකුට අයිති වෙන හැටි වලා දුක්කම් ප්‍රශ්න නැහැ. ඉතින් මේ මාසයට ආදරෙන් කරන්න දෙන්නකෝ කතෝලික ආගම අපිට මොකෝ ප්‍රශ්නේ? ඒ අපි නටපු නිසා තමයි අපිට මේක හම්බුනේ. තාමත් මං හිතනවා තේරුම් නැතුව තමයි මේ කතා කරන්නේ. අපිට මේ විවේකයේ හම්බුනේ අර ලොකු සාංශයට ටියුෂන් පන්තියේ සල්ලි දී ගන්න බැරුව ගිනලා දැම්මා වගේ.
මං ජොබ් එක කරනකොට 385 පාට බැස අසවලට භංග වේවා කියලා අතපය විසි කරගෙන යනවා. මට ඒක පැත්තකින් එන්න ජොලි. අනිත් පැත්තකින් මේ තරුණ ඉලන්දාරියෙක් පූර්ණ අපේක්ෂාවකින් ජොබ් එක කරගෙන යද්දි මුළු ඩිරෙක්ටර් බෝඩ් එකෙම මගේ පැත්තේ. මේ මම්ම ගත්ත මිනිස්සු. ඒකේ පෙරපාරේ දක්වන තැනකුත් නැහැ. මිස්ටර් ගුණතිලකයිලක ඔය යන්න පැත්තකට මම කතා කරන්න. මොකද්ද ප්‍රශ්නේ ඔයගොල්ලන්ගේ තියෙන්නේ? මේක ව්‍යාපාර කරන තැනක් නෙමෙයි. මේක GCC ප්‍රොජෙක්ට් එකක්. එන්න කට්ටිය මාව හම්බෙන්න කතා කරන්න. ඕගොල්ලන්ට අයිතිවාසිකමක් නැහැ. මේ මහතුරු විතර ෆයිට් කරන්න. ඒ කන්ඩිෂන් එක. කමක් නැහැ මම අවස්ථාව දෙනවා කියලා. ඊ අතරමැද මම ලියුමක් දුන්නා. මීට මම නෙවෙයි ලියුම දුන්නේ මම අස් වෙනවා කියලා. ඒ ගොල්ලෝ ඒ තක්කු මුක්කෝ නොතිබුණා නම් මට එන්න දෙන්නේ නැහැ. ඉතින් මම ඒ හම්බ කරපු ඔක්කොම මට අහක ගියේ නෑනේ. මම කොච්චර දෝ ටූල්ස් ඉගෙන ගත්තා, කොච්චර දෝ ලයිබර් මැනේජ්මන්ට් ඉගෙන ගත්තා, කොච්චර දෝ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඉගෙන ගත්තා, කොච්චර දෝ සෝෂල් සර්වේ ටෙක්නික් ඉගෙන ගත්තා. මම ළඟ ඒ ටික තියෙනවා. මම එනකොට මාස 3ක් අල්ලගෙන මම දන්න ඔක්කොම සීක්‍රට්ස් කොලේක ලියලා බාර දීලා මම ඩයිවල්ජ් කරන්නේ නැහැ කියලා අස්සම් කරලා දුන්නා. මාස 3ට පඩි ගෙවුවා මට. මට පාඩුවක් උනේ නැහැ. මම දැන් උනත් කියනවා කාට හරි කම්බරපල්ලා. අසීමිතව කම්බරපල්ලා අන්කන්ඩිෂනලි. රිසර්වඩ් තියාගෙන හිටියොත් නිවන පමයි. අන්රිසර්වඩ්. උදව් කරන්න තමන්ට ඕන දේ වෙනවා. මේ අරක නිසා බෑ, මේක නිසා බෑ, ලොක්ක හොඳ නැහැ, කලගුණේ හොඳ නැහැ. එහෙනම් මං කියනවා මේ බුබ්බඩෙක් කියලා. මං කියන්නේ ඔය තත්තර ගෑනු පිරිමිකම බලපානවායි කියලා. මං කියන්නේ ඔකට පැවිදිකම බලපානවායි කියලා. මං කියන්නේ ඔකට ආගම ධර්මයේ බලපාන්නේ නැහැ කියලා. මොකද මට දැන් හොඳටම මුස්ලිම් සහෝදරගොල්ල කියන්න පටන් ගත්තා. මේ කතාව දෙවියන් අදහන ගමන් කිසි බාධාවක් නැතුව කරතයි ස්වාමීන් වහන්සේ. කිසිම බාධාවක් නැහැ. ඒගොල්ලෝ ලස්සනට කියනවා. කතෝලික ආගමේ දෙවියෝ අදහන ගමන් මේ වර්තමාන මොහොතේ තියෙන සම්පූර්ණ ලිබරේෂන් එක. එහෙම නැත්නම් ওই සද්ගුරු වගේ මුළු Hindu ආගම ඔසවනගෙන මිනිස්සයත් මේ වර්තමාන මොහොතේ තියෙන විවේකී කියනවා. ඊයේ මං ඇහුවා රමණ මහරිෂි මේ මෑත කාලේ 1984 වෙනකන් රාවණමලේ අන්නමලේ කන්දේ හිටපු ඉර්තින්නාංශේ. දෙයියොත් අදාන. බ්‍රහ්මනුත් අදාන. වර්තමාන මොහොතේ තියෙන විවේකී. මොකද ඉන්නේ නැහැ කියන්නේ. වර්තමාන විවේකෙට එන්න. ඒක චිත්ත විවේකෙත් නෙවෙයි, කාය විවේකෙත් නෙවෙයි. ඒක උපදි විවේකේ. සිඩ්නි සොයිලර් මම ඒකයි කිව්වේ. හැබැයි ඒක දැනගන්න නෙවෙයි අපි වර්තමාන මොහොතේ යන්නේ. අපිට මේ කාය විවේක චිත්ත විවේක කියලා අර උපේපු වර්තමාන මොහොතත් අර බාල ඡන්ද දෙකෙන් තමයි අභියෝග මේ හේතුව දක්වන්නේ. නෑ ඒ උපදි විවේකේ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඊගාමෝත ගැන හිතන්න ගියොත් අතීත අනාගතං පටිකංකණං ඉවරයි. විවේක ඉවරයි. අතීතානු දහවන චිත්තං විකෝපානපත්තං විවේක ඉවරයි. වර්තමාන මොහොතේ ගිනි කෂය වගේ, වෙල්ලි ලාම්පුව වගේ බුසු ගාලපත් වෙනකොට හැම්බෙන ඔක්කොම පුච්චගෙන යනවා. ඉතින් ඒක නිසා ඒ චිත්ත විවේකේ ලබා ගන්න ඔය කාය විවේක චිත්ත විවේක උපද විවේක කියන ක්‍රමයටම විය යුතු නැහැ. ඒක තමයි තේරවාදයේ අගය කෙරුවේ ක්‍රමයට යන්න ඕන කියලා. මට උනේ මම මේ කාටවත් දිනුනට කියන්නේ නැහැ කියනකොට මම ධම්මකුසල හාමුදුරන් තමයි කියලා කියන්නේ ඉතලම කාය විවේක කියලා දීපන්. නැත්තම් ගහනවතොට ඊට පස්සේ චිත්ත විවේක කියලා දීපන්. නැත්තම් ගහනවතොට ඊට පස්සේ උපදි විවේක කියනකොට මයි ළඟට වරෙන් එතකොට තොටත් ගහනවා උටත් ගහනවා. ඔක්කොම ගහනවා. ඌ හරියට මේ පචේ කියන දන්නවා. ඒ කියන්නේ ඉරසිසල කාය විවේක කියලා චිත්ත විවේක කියලා ඒකල මයි ළඟට ඇවිල්ලා කට කොනේ තියලා hina වෙනවා. මේ ජානස වැඩි දුන්නා හරි ඌත් වට්ටගත්ත ඌත් දැන් අපේ මල්ලේ දැලි වැටලා ඉන්නවා කියලා. ඒකට ඌට උපදි විවේකේ තේරෙන්නේ නැහැ. ඉතින් මොනව කරන්නේ? මන් දන්නේ මේ කුසලහම්තු තරහ වෙනවද කියලා. අනනේ hina නිකන් ගෙට වෙච්ච කෙල්ලෙක් වගේ අල්ලුත් පැංගිරි විසි වෙනවා hina වෙනවා. ඉතින් මේකට ඊර්ෂ්‍යා කරනවා මේ චන්ද්‍රතන හාමුදුරුවෝ. එහෙම නෑ. එහෙම ලිග්ගලක් තුනක් තියෙන්න ඕනේ. ලිග්ගල් තුනක් තියෙන්න ඕනේ. එකෙන් දෙකෙන් ලිග්ගලේ මොට්ටේ ගෙලින් වෙන්නේ නෑනේ. තුම්පලේ ලිග්ගල් තුන තිබ්බහම එකක් ගියොත් ගියා. කකුල් හතර තියෙන එකේ නම් ඔය රෝදාතේ ට්‍රැක්ටර් එක ටයරයක් ගියාම ඒට අඩේ තිබ්බම යන්න පුළුවන්. දැකලා තියෙනවද? ට්‍රැක්ටර් ඉස්සර රෝදේ නැති වෙච්චාම අලවංගොට අඩයක් තිබ්බාම රෝද තුනෙන් යනවා. මේ පැත්තට කපනකොට අල්ලනවා ස්ටියරින් වීල්. මේ පැත්තට කැපුවොත් ටිකක් ලෙඩ. ඌ ටෝච් නැහැ, ලයිට් නැහැ. ඒක ටයරෙකුත් නැහැ. රෑ කරවල යන්නේ.
ඉතින් ලිෆ්ට් එකක් දුන්නා මට එක දවසක්. මට බයේ බෑ. මේ මහිලපල්ලම ගේට්ටුව ළඟ ඉඳලා අපේ ෆාම් එකට එන්න ලිෆ්ට් එකක් දෙනවා ට්‍රැක්ටර් එකේ. ලයිටුත් නැහැ. ඒක රෝදෙකුත් නැහැ. සින්නක පිරිලා. හරිද? ඉතින් ටේලර් එකේ මඩ් ගාඩ් එකේ එල්ලිලා. ඉතින් අර පිටිපස්සේ හැරෝ එක තියෙනවා. ඉතින් ට්‍රැවලින් බෑග් එකක් තියාන ඕකේ එන්න ඕනේ. දැන් 4ක් විතර එනවා. ඉතින් කවුරු ඉඳපු ගමන් ටෝච් එකක් ගහලා පෙන්නනවා පාර. ආයෙ ටෝච් එක නෙවෙයි. ඉතින් යනවා. මාරු අප්පා එතකොට ඔය සුපිරි මේ බ්ලූ බර්ඩ් කාර් වලට යන්න වැඩිය තාම ආසයි. අන්සර්ටිනිටි බය. ඉතින් ඒ වගේ හැම කෙනාම බාල දක්ෂයෙක් කරනවා. බාල දක්ෂිකාවක් කියන්නේ බාල ගර්ල් ගයිඩ් කියන බාල දක්ෂිකා කියලාද කියන්නේ. මං කියන්නේ බාල යක්ෂයෙක්. බාල යක්ෂයෙක් කරන්න ඕනේ මොකා ආවත් ගාපිය බඩ පිළිම පැනපිය මාමගේ කර පිටට. එච්චරයි. ඕකයි කියන්නේ උපදි විවේකයේ. උඹ නිකන් මේ පටලවගෙන. නිදන ප්‍රශ්නෙට උත්තර යම්ුණාද කියලා කුසලාමතුන්ගේ ප්‍රකාශයක් තියනවාද කියලා එනත්නම් මේ ප්‍රශ්නේ ආපු කෙනා සතුටටපත් වුණාද කියලා. කුසලාමතු මොනවයි කියමුකෝ. සයන්ස් මේ මගෙන් ඔක ඇහුණා මම කියනවා මේ ඔච්චර ඔය හිතන්නේ බා මේ තනකොළ තියෙනවනේ මහත්තයා පොඩ්ඩක් තනකොළ දිහා බලන්න කියලා. තීර මොකක් හරි වැඩක් ගත්තාම එක යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා බලතැයි. උදැල්ලක් දීලා වැඩක් කරන්න කියනවා. ඌ වෙන්නේ පවුලට කියලා භාවනා කරන්න යන්නම් කියලා. මෙහි ආවම දාඩි දාලා පෙන දාලා නැටුවට පස්සේ ඌට බලු ෆිට් එකක් එනවා. කියන්න ලැජ්ජයි ගිහිලා මේ අමුඩ ගහගෙන මම මෙච්චර වෙලා වැඩ කරුවා කියන්නේ. ඒකෙන් තමයි වැඩේ යල්ලන්නේ. ඒ කාමතු දෙනවා කුසලාමතු දෙනවා ඒක 10 මාදල 11 මාදල පොඩින් ගස්සලා පෙරට්ටු අරගෙන තෝ උදලු පාටියේ තෝ අලවංගු පාටියේ තෝ කුළුගිරි පාටියේ ගිහලා වැඩ කරපියා අනේ පුදුම ආසයිනේ. මොකද ගෙදර ඉඳද්දි හොරට කාලා පිස්සු කෙලලා නාකිය මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියලා ගෙදර පින්න පූල් ගෙඩිය වගේ ඉන්නවා. මෙහි ආපුවම මම දාපුවම අර මේ ආපු එකෙක් හත් දවසක් උඩ පල්ලෙහා කියලා ධක්මං කරලා උඩ දිවෙඩියව නතර කරා. උකිනෝ ආපේකේ ප්‍රධාන ලාභය තියෙන සංස මගේ හොඳට කෑම ගන්න පුළුවන් බලනකොට මේ දවස් දෙකක් උඩ පල්ලෙහා ගිහිලා. ඕකක් ලීලා නැහනේ අපේ විවස්ථාවේ. ඉස්සරහට ආව දෙකක් උඩට පල්ලෙහාට යන්න ඕනේ කියලා. ඒකේ තමයි වැඩි වෙන්නේ. ඒ නිසා මේක හොල්ලලා කලවම් කරලා කුට්ටම කපලා අනලා කපන්න ඕනේ. ඒ කියන්නේ බේබි කපනවා කියලා. එතකොට අලුත් අතක් එනවා. ඒකට කැමති නැත්නම් කාඩ් ගහන්න දෙන්න එපා. මේක දෙන්නේ කාඩ් ගේම. මොකද ප්‍රශ්නේ ආපු එක නම මොකද කියන්නේ? ඈ? මට නම් සකයි. උඹ ඒ තරම් මැට්ටා. රාහුදු 45ක් පිස්සු කෙලපු හරකම තමයි. තාමත් ඒ හරකම තමයි. ප්‍රශ්නේ නැහැ නේගනේ. ඒක ප්‍රශ්නේ නැහැ. අපි ඔක්කොම පිස්සන් කොට ඉන්න පිස්සු. මොකද්ද ප්‍රශ්නේ? අපි සන්තෝෂෙන් ඉන්නේ දුක සෝකේ නෑ දන්නේ අයියා මල්ලි වගේ ඉන්නවා. ඉතින් අපි කහ ගන්න බැනගෙන කාටවත් මොකද්ද ප්‍රශ්නේ? අපි දේශපාලනට නෙවෙයි යන්නේ. අපි මේ වෙන ආර්ථිකය හම්බ කරන්නේ නෙවෙයි. අපි කවුද කියලා මම කවුද කියලා තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ. ඉතින් ඒකට ඇවිල්ලා හෙලිකරාරව කරන්න ඕනේ. මේ පාපොච්චාරණය කරන්න ඕනේ. පාප දේශනාව කරා. එතකොට පුදුම නිදහස් වීමක් තියෙනවා. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ මේ සභාවේ මං හිතනවා. මම හිතන්නේ බීබීටවත් තේරෙන්නේ නැහැ. දැන් මම හෙලිදරව් නිසා මට කොච්චර ලාභයක් ලැබෙනවද කියලා. මුළු ජීවිතේම මට තියෙන හෙලිදරව්වක් විතර මං කරපු මගුලක් ඇත්තෙම නැහැ. හෙලිදරව් කරනකොට පුදුම විවේකයක් මේ අනිත්තුන්ගේ පහනෙන් මම ආලෝකය ලබනවා. මං කියන ඔච්චරයි පුතේ ගේම. සම්පූර්ණ හෙලිදරව් කරපන් අපි කෙච්චර නරක මිනිස්සු නෙවෙයි. නරකයි කියලා හිතාන තියෙන හෙලිදරව් කරන තාක්කල් අපි හැකියාවල් හෙලි කරමු, නොහැකියාවල් හෙලි කරමු, තරහව හෙලි කරමු. කවුරක්වත් අපේ තරහවට අපිට ආනන්තරිය කුසල කර්මයක් කියලා කියන එකක් නැහැ. අපාගත වෙන්න කියලා බණින එකක් නැහැ. මොකද ඒ ඔය ටික කාගේ ළඟක් තියෙනවනේ. අන්නේ ටික හදා බෙදා ගනිමු. ඒකයි අපේ ධර්ම සාකච්ඡාවක අවසාන පරමාර්ථය. ඉතින් අපි විනාඩි 25ක් විතර වැඩිපුර අරන් තියෙනවා. තව ප්‍රශ්න නැද්ද? නැති වේවා කියලා ප්‍රාර්ථනාවකුත් තියෙනවා. අපි නැත්තම් අපි චන්ද්‍රරතන ආමතුරට මයික් එක බාර දෙනවා. මේ අපි තීරු දෙනා වෙනුවෙන් පින් අනුමෝදම් කිරීම කරන්නයි කියලා.